ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ටිපල්බ්‍රුක්හි පිහිටි බද්ධක විහාරි ආරණ්‍ය සේනාසනයේ මගින් අන්තර්ජාලය ඔස්සේ විකාශනය කරනු ලබන ධර්මදේශනා මාලාවේ අද ජූලි මාස 26 වන දින ධර්මදේශනාව සඳහා වැඩම කර සිටින අපගේ ගරු අනුශාසක පූජනීය වැයගඩපළ විමල ඥාන සායන් වහන්සේව පාද නමස්කාර පූර්වකව සාදුකාරයක් දී ගෞරවයෙන් පිළිගනිමු. සාදු සාදු සාදු. අද ධර්මදේශනාව සඳහා අනුග්‍රහය දක්වනුයේ පූජ්‍ය එප්පාවල සාගර සුමන සායන් වහන්සේගේ සහ දැනට ටිපල්බ්‍රුක් ආරණ්‍ය සේනාසනයේ වැඩවසන එප්පාවල සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ ආදරණීය පියාණන් වහන්සේ වන එච්.එම්. ධනපාල පියාණන් අභාව ප්‍රාප්ත වී අදට තෙව වසරක් පිරීම නිමිත්තෙන් පියාණන් වහන්සේට සහ මෑණියන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා කිරීම පිණිස ජයන්ත මෑණියන් ඇතුළු පිරිසක් විසින් සහ අද දින 74 වන ජන්මදිනය සමරන ප්‍රේමසිරි රණවීර පියාණන්ට සෙත් පැතීමටත් ඉසුරුමති රණවීර මෑණියන්ට සෙත් පැතීමටත් ටිපල්බ්‍රුක් සේනාසනයේ දෛනික ධර්මදේශනා පවත්වනු ලබන සියලුම දේශකයාණන් වහන්සේලාට සෙත් පැමිණවීමටත් සම්පත් වල්පොළ පවුලේ අය විසින් අනුග්‍රහය දක්වනවා. ඊට අමතරව අද දින උපන්දිනය සමරන චතුර හෙට්ටිආරච්චි මහතාට ආශිර්වාද කිරීමටත් ලංකාවේ රිය අනුතරකට ලක් වී අසනීප තත්ත්වයෙන් පසුවෙන සුරවීර හිඟුරල ආරච්චි පියාණන්ටත් ඉතා ඉක්මනින් සුව අත් වේවායි පවුලේ සියලු දෙනාටම ආශිර්වාද කිරීමටත් මදශිකා හිඟුරල ආරච්චි දියණිය බලාපොරොත්තු වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ධර්මදේශනාවට සමන් දෙන පිරිස සීලයේ පිහිටවන ලෙස ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සිල් සමාදන් වීම සඳහා කවුරුත් නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා
මුසාවාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාධා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තම්බං. ආමබන්තේ අදුසාදුසා. හොඳයි, සියලු දෙනාම තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන ඉන්න ඉරියව්වට කවුරුත් සිහිය පිහිටුව ගන්න. මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා. මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙන්නේ තාම කලාතුරකින්. ඒ වගේම මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මයක් මේ ලෝකේ පවතින ඊටාම කලාතුරකින්. ඒ වගේ මේ ධර්මය දේශනා කරන අය ලෝකේ පහළ වෙන්නේ ඊටා කලාතුරකින්. ඒ වගේ මේ දේශනා කරපු ධර්මය ශ්‍රවණය කරලා නිවැරදිව තේරුම් අරගෙන ඊට අනුකූලව කටයුතු කරන්නෙත් ඊටාත්ම කලාතුරකින්. මේ ලෝකේ පරම දුර්ලභ කාරණා අපිට සම්මුඛ වුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ ආબોධ කරගත්ත ඒ සත් ධර්මයේ මේ මිහි පිට පවතින වෙලාවකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලැබලා උතුම් කල්යාණ මිත්‍ර ඇසුර තුලින් අපි මේ ධර්මය ශ්‍රවණය කරලා යම් ප්‍රමාණයකට හෝ තේරුම් අරගෙන ඊට අනුකූලව කටයුතු කරන්නට අපිට හැකියාව භාග්‍ය උදා වුණා. ඉතින් අපි ලැබුවා මේ පරම දුර්ලභ අවස්ථාව, මේ ප්‍රතිලාභය අපිට තව කොතෙකුත් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණය අපි කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ. හේතුව තමයි අපේ ජීවිතය කියන්නේ හරි తాවකාලිකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරියට තනාග තියෙන පිනිබිඳක් වගේ කියලා. තනාග තියෙන පිනිබිඳ ඕනම මොහොතක බිමට පතිත වෙන්න පුළුවන්, කිසිම හයියක් හත්තියක් නැහැ. ජීවිතයත් එහෙමයි. ඕනම මොහොතක මේ ජීවිතයේ මරණයට පත්වෙන්නට පුළුවන්. කිසිම හයියක් හත්තියක් මේ ජීවිතය තුළ නැහැ. එවගේම ජීවිතය කියන්නේ හරියට කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුදුනින් ගලන ගංගාව හැම මොහොතේම පහළට ගලනවා. කිසිම මොහොතක් දවසක් නතර වීමක් නැහැ. අපේ ජීවිතයත් එහෙමයි. උපන් දවසේ ඉඳලා මේ ජීවිතය වේගයෙන් මරණය කරා ගලාගෙන යනවා. කිසිම දවසක් මොහොතක් නතර වීමක් නැහැ. ජීවිතේ හරියට මරණයට කැපවුණු ගවයෙක් වගේ. ගවයෙක් මරණයට කැපවුණාම මරණස්ථානයට රැගෙන යනකොට තියෙන හැම පියවරකම ලං වෙන්නේ මරණයටයි. ජීවිතයත් එහෙමයි. උපන් දවසේ සිට මේ ජීවිතය දවසින් දවස පියමන් නගන්නේ මරණයටයි. ඒ වගේම ජීවිතයේ දියේඳි ඉරක් වගේ. දියේඳි ඉර වහා මැකෙනවා. මැකෙන ඉර කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. ජීවිතයත් එහෙමයි. යම් දවසක මේ ජීවිතය මරණයට පත් වෙනවා. මරණයට පත් වෙන ජීවිතය කවදාකවත් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මේ විදිහට ගත්තහම ජීවිතයේ කිසිම හයියක් හත්තියක් නැති වේගයෙන් මරණය කරා යන, මරණය කරාම පියමන් නගන, ඒ වගේම මරණය මැකී යන ජීවිතයක්. මරණය ඕනම වෙලාවක අපිට සිද්ධ වෙන්න පුළුවන්. මේ කන බොන ආහාර පාන වසවිස වුණොත් මැරෙන්න පුළුවන්.
සතේ සර්පය දෂ්ටකරොත් මැරෙන්ඩ පුළුවන් මනුෂ්‍ය අමනුෂ්‍ය කරදරුවට ලක්වුණොත් මැරෙන්ඩ පුළුවන් වාත පිත සෙම තුන්දොස් කිපනොත් මැරෙන්ඩ පුළුවන් පරිහරණය කර නොයේ දේ මුල් කරගෙන මරණයට පත්වෙන්න පුළුවන් ඒවගේ බාහිර ඇතිවෙන නොයෙක් විපත්ති කරදර මුල් කරගෙන මරණයට පත්වෙන්න පුළුවන් ජීවිතය නිසා තාවකාලිකයි මරණය අපිට ඒකාන්තයෙන්ම උරුම වූ දෙයක් මේ අපි ගත කරන්නේ නිසා අපේ ජීවිතයේ අවසාන කාලය වෙන්න පුළුවන් අවසාන මාස කීපේ සති කීපේ දින කීපේ වෙන්න පුළුවන් අවසාන දවස වෙන්නත් පුළුවන් එම නිසා අපේ අවසාන ධර්ම ශ්‍රවණයේ දේශනය වෙන්නට පුළුවන් ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ගේ ධර්මය අපිට හැමදාම ඇහෙන්නේ නැහැ ඊටාම කලාතුරකින් තමයි මේ ධර්මය අපිට අහන්න අවස්ථාව සැලසෙන්නේ ඉතින් අපිට මේ මොහොතේ භාග්‍ය වාසනාව උදාපත් වුණා අපේ දේශමම් බාහිර දෙයට යොමු කරන්නේ නැතුව සම්පූර්ණ සිහිය නුවණ උපදවාගෙන මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන මානසිකත්වය ඇති කරගෙන අපේ භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කිරීම සඳහා අපි කවුරුත් සාදුකාරය පොත් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චිත්තුප්පාදහම් භික්කවේ දුවිදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පීති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි අදත් අපි සන්ධ්‍යායාමි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්නට දේශනා කරපු ඒ උතුම් වටිනා ධර්මයක් අපි ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙනවා ඊයේ දිනේදී අපි ශ්‍රවණය කරපු සේවිතබ්බ සූත්‍ර දේශනාව තමයි අද දිනේදීත් අපි දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සේවිතබ්බ අසේවිතබ්බ කියන වචන දෙක එකතු කරලා තමයි එක වචනයක් හැටියට සේවිතබ්බා සේවිතබ්බ කියන මේ නම මේ සූත්‍රයට ලැබිලා තියෙන්නේ සේවිතබ්බ කියන්නේ සේවනය කළ යුතු පුරුදු පුහුණු කළ යුතු දේට සේවිතබ්බ කියලා කියනවා අසේවිතබ්බ කියලා කියන්නේ සේවනය නොකළ යුතු පුරුදු නොකළ යුතුයි ඒ වගේම නොකළ යුතු දේවල් කියන අර්ථය තමයි තියෙන්නේ එතර බුදුරජාණන් වහන්සේ මේ දේශනයේදී සේවිතබ්බ පරියායම් භික්කවේ ධම පරියායන් දේශිස්සාම කියලා මාතෘකා කරනවා මහණෙනි මේ සේවනය කළ යුතු සහ සේවනය නොකළ යුතු ධර්ම ගැන මේ දේශනා කරනවා කියලා ධර්ම පරියාය ධම් ක්‍රමීය දේශනා කරනවා කියලා තමයි මේක පටන් ගන්නේ. ඊතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ ලෝක සත්වයාගේ ජීවිතය සුවපත් කරන්න. ඊතර මේ ලෝකේ ජීවත් වෙන සියලු සත්වයන් හැම කෙනෙකුගේම එකම මතයක් එකම අදහසක් තමයි තියෙන්නේ. ඒ තමයි සැප ලබන්න දුකට අකමැති සුඛකාමානි භූතානි කියන හැම සත්වයක්ම කැමැති සැප ලබන්න තමයි ලෝක සත්වයාම කැමැති.
එතොට ඒ නිසා මේ ලෝකෙ ජීවත් වෙන හැමෝම ජීවිතයේ යම් කාලයක් දැන තේරෙනකොට හැමෝම බලන්නේ ජීවිතයට සැපේ ලබන්න ජීවිතයේ සතුව නැතන් ජීවිතය පවතින සියලු දුක් නැති කරගන්න තමයි සෑම කෙනෙක්ම වෑයන් කරන්නේ. ඒ සඳහතමයි මිනිස්සු රැකේ රස්සා කරන්න ඉගෙන කියාගන්නේ ආගම් අදහන්නේ මේ සෑම දෙයක්ම කරන්න ජීවිතයට සතුට සොම්නස ලබාගන්න දුක පීඩාවා සහනය කෙනදේ නැති කරගන්න. නමුත් ලෝකයා එහෙම බලාපොරොත්තු නාටේදේ ඒ විදිහටම ලැබෙන්නේ නෑ ලැබෙන්නේ බොහෝ දුරට තමා බලාපොරොත්තු නොවන දේ තමයි ලැබෙන්නේ සැපේ සතුට බලාපොරොත්තු වෙන පාර්ථනා කරනවා නමුත් නිරන්තරයෙන්ම ලැබෙන්නේ දුක පීඩනය අසහනය සැපයයි සම්මත බොහෝ දේ ලෝක සත්‍යයට ඒවා දුකක් බවට පත්වෙනවා. ඉතින් ලෝක සත්වයාට සැපයයි කියලා පේන්නේ දුක උපද්වන බොහෝ දේ තමයි සැප හැටියට පේන්නේ. තර මේ සංසාරයේ අපි සැරිසරාගෙන යන්නේ උන්වහන්සේ පෙන්වන්නේ මේ අවිද්‍යාව නැමැති ඝන අන්ධකාරයේ කරුවලක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ කරුවලේ ජීවත් වෙන නිසා අපේ ජීවිතයේ සැප ලබා දෙන්නේ මොනවයින්ද කියන දැක්මක් අපිට නැහැ. මේ අවිද්‍යාවමති අන්ධකාරයත් එක්ක අපේ මානසිකත්වයන් සම්පූර්ණ විකෘති වෙලා තියෙන. ඒකට කියන සංඥා විපර්යාස කියලා හඳුනා ගැනීම විපරීත පේන්නේ. දුක උපද්දවල දෙන දේ අපිට පේන්නේ සැප හැටියට. ඒ නිසා අපි හැම දෙයක්ම කරන්නේ කවුරුත් දුක් විඳින්න නෙවෙයි. සෑම ක්‍රියාවකම සෑම වචනයකින්ම සෑම සිතවිල්ලකින්ම ලෝකයා බලාපොරොත්තු වෙන්නේ ජීවිතයට සතුටක් සොම්නස. කිසිම ක්‍රියාවක් කවුරුත් දුක් විඳින්න කරන්නේ නැහැ. කිසිම වචනයක් කවුරුත් දුක් විඳින්න කතා කරන්නේ නැහැ. කිසිම සිතවිල්ලක් කෙනෙක් හිතන්නේ නැහැ දුක් විඳින්න. හැමෝම ජීවිතේ සැප ලබන්න කියලා තමයි හැම දෙයක්ම කරන්නේ. සීල ආගම් මිනිස්සු අදහන්නේ සඳහා. නමුත් මිනිසයන්ට ඒ බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නේ නැහැ. මොකද මේ ලෝකේ සියලුම දේවල් සේවනය කළ යුතු දේවල් වෙන්නේ නැහැ. බොහෝ දේවල් සේවනය නොකළ යුතු බොහෝ දේවල් ඒ වගේම සේවනය කළ යුතු තියෙනවා. සේවනය නොකළ යුතු දේවලුත් තියෙනවා. නමුත් ලෝක සත්‍යය සැප ලබන්න කියලා මේ වැරදි සංඥාවත් එක්ක එයට සැප පේන්නේ දුක වගේ. දුක පේන්නේ සැප වගේ. නිසා මොකද වෙන්නේ අර දුක්ඛ නිමිති පුළුවන් තරම් පරිහරණය කරනවා සේවනය කරනවා. ඒ සේවනය කිරීම තුළ කාය කර්ම වශයෙන් වචී කර්ම වශයෙන් මනෝ කර්ම වශයෙන් ක්‍රියාකාරකම් කරනවා. ඒ කිරීම තුළ ලෝකයාට දුක තමයි සකස් කරලා දෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා ශ්‍රාවකයන්ට දේශනා කරනවා මේ දේවල් සේවනය කරන්න ඕනේ මේ දේවල් සේවනය කරන්න හොඳ නෑ කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඒතර උන්වහන්සේම දේශනා කරන උන්වහන්සේට පේනවා මේ දේවල් සේවනය කරොත් ලෝකයාට වෙන දේ. ඒ නිසා තමයි උන්වහන්සේ දේවල් සේවනය කරන්න එපා කියලා උන්වහන්සේ දේශනා කරන්නේ. මොකද උන්වහන්සේට ආදීනව පේනවා. ඒ ආදීනව පේන නිසා තමයි උන්වහන්සේ එහෙම දේශනා කරන්නේ. ඒතර හැම දෙයකම යම් ආස්වාදයක් ආදීනවත් තියෙනවා. බොහෝ දුරට අපිට ආස්වාදේ පමණයි. ඒ නිසා ආදීනව පේන්නේ නැහැ. ආස්වාදේ නිසා තමයි සේවනයේ නොකළ යුතු දේවල් ලෝක සත්‍යය සේවනය කරනවා. හැබැයි සේවනය කරන්නේ සැප සම්පත ලබා ගන්න ජීවිතයට සතුටක් සොම්නසක් උදා කරගන්න තමයි ඒ සෑම ක්‍රියාවක්ම සිද්ධ කරන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ශ්‍රාවකත්වයට පැමිණෙන ශ්‍රාවකයෝ ජීවිතයේ බොහෝ දේවල් නිවැරදිව හඳුනාගෙන ඒවා වෙන් කරගන්නවා. මේවා ජීවිතේ කරන්න සුදුසු නෑ නැත්නම් සේවනය කරන්න හොඳ නෑ මේවා සේවනය කළ යුතු දේවල් හැටියට. ඉතින් උන්වහන්සේ මේ දේශනාවේ හැම බොහෝ දේවල් දේශනා කරනවා මෙන්න මේ දේවල් සේවනය කරන්න ඕනේ මේ දේවල් සේවනය කරන්න හොඳ නෑ කියලා. ඉතින් පළවෙනි මාතෘකාවෙම උන්වහන්සේ පෙන්වන්නේ මේ පළවෙනි කාරණේ හැටියට කාය කර්ම දෙකකට බෙදනවා. සේවනයේ කළ යුතු කාය කර්ම තියෙනවා සේවනයේ නොකළ යුතු කාය කර්ම තියෙනවා. වචී ධර්මත් එහෙමයි සේවනයේ නොකළ යුතු වචී කර්ම තියෙනවා සේවනයේ කළ යුතු වචී කර්ම තියෙනවා. මනෝ කර්ම ගත්තත් සේවනයේ කළ යුතු මනෝ කර්ම තියෙනවා සේවනයේ නොකළ යුතු මනෝ කර්ම තියෙනවා. ඒතර අපි ඊයේ දවසේ ඒ කරුණු තුනක්ම කතා කරා. සේවනයේ කළ යුතු කාය කර්ම මොනවද සේවනයේ නොකළ යුතු කාය කර්ම මොනවද? ඒ වගේම සේවනයේ නොකළ යුතු වචී කර්ම සහ සේවනයේ කළ යුතු වචී කර්ම. ඒ වගේම සේවනයේ නොකළ යුතු මනෝ කර්ම සහ සේවනයේ
කළ යුතු මනෝකර්ම. එතට සේවනය කරන්න සුදුසු වෙන්නේ නැත්ත මොකද සමහර දේවල් සේවනය කිරීම තුළ අකුසලයේ වැඩෙනවා කුසලයේ පිරිහෙනවා. සමහර දේවල් සේවනය කිරීම තුළ කුසලයේ වර්ධනය වෙනවා අකුසලයේ කිනදේ පිරිහිලා නැතිවෙලා යනවා. ඉතිේ නිසා තමයි දෙයාකාරයට වෙන් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි කරුණු ඒ විදිහට තුනක් කතා කරා. එතකොට අද අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා චිත්තුප්පාදහම් භික්ඛවේ දුවිදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. සේවනය කළ යුතු සේවනය නොකළ යුතු චිත්තුප්පාද තියෙනවා. එතර බුදුරජාණන් වහන්සේ කෙටියෙන් කරපු දේශනයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි විස්තර වශයෙන් දේශනා කරන්නේ. එතර කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ සේවනය කළ යුතු චිත්තුප්පාද තියෙනවා සේවනය නොකළ යුතු චිත්තුප්පාද තියෙනවා. ස්වාමීනි මොන වගේ චිත්තුප්පාදද නැත්නම් සිද්ධ සේවනය නොකළ යුත්තේ මොකද ඒ දේවල් සේවනය කිරීම තුළින් වෙන්නේ අකුසල ධර්මයන් වැඩෙනවා කුසල ධර්මයන් පිරිහිලා යනවා. ඒවගේ සමහර චිත්තුප්පාද සේවනය කිරීම තුළින් කුසල් වැඩෙනවා කුසල් පිරිහිරනවා. ඒ නිසා සමහර එතොට සිතිවිලි නැතන් සිත් චිත්තුප්පාද නැත සිත් සේවනය කළ යුතුයි සමහරවා සේවනය නොකළ යුතුයි. තුර සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශන කතං රූපම් බන්තේ චිත්තුප්පාදන් සේවිතු අකුසලා දම්මා වඩ්ඩන්ද ස්වාමීනි මොන වගේ චිත්තුප්පාදයන් ඇති වුණහමද සිත් ඇති වුණහමද අකුසලයන් වැඩෙන්නේ කුසල ධර්මයන් පිරිහිලා යන්නේ. ඉදමන්තේ ඒකච්චු අභිජ්ජාලු හෝති අභිජ්ජා සහගතයන චේසා වියරති. මේ ලෝකෙ සමහරය අභිද්‍යාවෙන් යුත්ත අභිජ්ජා සහගත සිතින් වාසය කරනවා. ඒවගේම සමහරය ව්‍යාපාදවා හෝති ව්‍යාපාදයෙන් යුත්තයි. ව්‍යාපාදගතයන චේස ව්‍යාපාදයෙන් යුත්ත සිතින් වාසය කරනවා. විහෙසවාච හෝති ඒවගේම හිංසනය පීඩන ඇතිවෙන සිතිවිලින් යුත්තයි. ඒ වගේ සිත් වලින් යුත්තයි. ඒවගේ මෙමුදු සිත්වලින් වාසය කරනවා. ඒවරූපම් බන්ති චිත්තුප්පාද මෙමුදු සිත් සේවේතු අකුසලා දම්මා අභිවඩ්ඩන්ත අකුසලේ වැඩෙනවා කුසලා දම්මා පරිහායන්තු කුසල ධර්මයන් පිරිහිලා නැතිවෙලා යනවා. ඒවගේම සමහර චිත්තුප්පාද තියෙනවා සේවනය කිරීම තුළ කුසලේ වැඩෙන අකුසලේ පිරිහෙනවා. තහන ස්වාමිනි මොන වගේ චිත්තුප්පාද ඇතිවීමෙන්ද මේ කුසලේ වැඩෙන්නේ අකුසලේ පිරිවෙන්නේ. සමහරය අනවිජ්ජාලු හෝති අනුන් සතු දේට ඇල්මක් ඇති කරගන්න කැමැත්තක් ඇති කරගන්න ආනවිජ්ජා සාගතයන සේදා විහරති දැඩි ආසාාවකින් තොරෝ වාසය කරනවා. අව්‍යාපාදෝච හෝති ව්‍යාපාදයෙන් තොරව ව්‍යාපාද හිතින් තොරව වාසය කරනවා. ඒ වගේම අවිවේශවා හිංසනය පීඩන ඇතිවෙන සිතිවිලිවලින් තොරව සිත්වලින් තොරව වාසය කරනවා. ඉති මෙන්න මේ වගේ චිත්තුප්පාදයන් ඇතිකර ගැනීම තුරින් අකුසලය කියන දේ පිරිහෙනවා කුසල ධර්මයන් වැඩි දියුණු වෙලා යනවා. ඇති මේ වගේ සිත් නිරන්තරයෙන්ම සේවනය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතොට සිතගත්තහම අපිට නොයේ සිත් හටගන්නවා හිත තුළ මේ හිත තුළ හටගන්න සමහර සිත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න සමහර දේවල් සිතන්න ඕන සමහර දේවල් සිතන්න හොඳ නෑ. දැන් සමහර වෙලාවට අපිට මනසට සිත් එන හින්දා සමහරයට පීඩනයක් අසහනයක් හැටියට පේන්න පුළුවන්. ඒ නිසා සමහර වෙලාවට සමහරු මනසට එන සිතිවිලි සම්පූර්ණ සිත් එනවා එන්නේ නැති වෙන විදිහට සමහරලාට මනස පුරුදු කරනවා. දෙවියෙකුත් දවසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පෙන්නනවා කියනවා යතෝ යතෝ මනෝ නිවාරණී යන්යන් අනුමුණි මේ හිත වලක්ක ගන්නවා නම් ඒ විදිහට සැප ලැබෙනවා. සබ්බත්තසෝ මනෝ නිවාරේ නිසා හැම දෙයකම මේ මනස අයින් කරගත්තන හිතන් නැතුව ඉන්නවා නම් අන්න එතකොට කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. මොකද හිතන හින්දා ප්‍රශ්නේ කියලා සමහර අයට තේරෙන්න පුළුවන්. ඒ නිසා මොකද කරන්නේ සමහරු හිතන් නැති වෙන්න මේ පුරුදු කරනවා මනස. එතකොට එහෙම පුරුදු කරා කියලා නම් ලෝක සත්‍යයට සිතක් සාන්තියක් වෙන්නේ නැහැ. ඒතර බුදුරජාන් වහන්සේ ධර්මයේ තුල මේ මනස නැත හිත කියන දේ නිරුද්ධ කරන්න නැති කරන්න ධර්මයේ දේශනා කරනවා නෙවෙයි. චිත්තම් හිත විඥානේ මනස කියන දේ අවබෝධ කරගන්න ධර්මයේ දේශනා කරන මිසක එක අයින් කර නැති කරන එක නෙවෙයි. ඒ නිසා හිතට එන සිත්
තමයි යන්න වෙන් කරලා ගන්නවා මේ සිත් සේවනය කරන්න ඕනි මේ සිත් සේවනය කරන්න හොඳ නෑ කියලා නැත්තම් හිතන්න නැතුව ඉන්නවා කියන එක නෙවෙයි. දැන් භාවනා කරනවා කියන්නේ හිත නිරුද්ධ කරලා නැති කරලා හිතට එන දෙයක් කිසිම දෙයක් දැනගන්න නැතුව ඉන්නවා කියන එක නෙවෙයි. අකුසල සිත් අයින් කරලා කුසල හිත් මේව කරන. දැන් සතිපට්ඨානේ චිත්තානුපස්සනාවද පෙන්නන්නේ ඒකයි. හැම හිතක්ම ශාවකයා හඳුනා ගන්නවා. හඳුනගෙන අන්න අර අකුසල් සිත් සේවනය කරන්නේ නැහැ. හොඳ යහපත් සිත් සේවනය කරන නිසා දැඩි අනුන්සතු දේවල් වලට දැඩි ආශාව ඇති වෙන සිත් හටගත්තොත් ඒ වගේම අනුන් නැසේවා වෙනසේවා කියන සිත් හටගත්තොත් ආන්නේ වගේ සිත් ඒවා පරිහරණය කරන්න යන්නේ නැහැ. ඒ වගේම අනුන්ට තමන්ට හිංසනය පීඩා වසහන ඇතිවෙන යම් සිතක් හටගත්තු තාන්නේ අකුසල සහගත සිත් කිසිවක් පාවිච්චි කරන්න යන්නේ නෑ. ඒ නිසා ශාවකයෝ කරන්නේ වගේ චිත්තුප්පාදයන් සිත් ආපුහම මොකද කරන්න ඒවා පුළුවන් තරම් අයින් කරන්න යනවා. මොකද ඒ සිත් සේවනය කරොත් මොකද වෙන්නේ? ඒක ඊටාත්ම දරුණු භාවයට පත් වෙනවා. භයානක තත්වයට පත් වෙනවා. දැන් ව්‍යාපාදයක් වුණත් එහෙම ඒක දිගින් දිගට අපි ඒ හිත් පැවැත්වුවොත් ඒක ඊටාත්ම බල සම්පන්න වෙනවා. ඒක ඊට පස්සේ අයින් කරගන්න බැරි තත්වයට පත් වෙනවා. සමහර දේවල් ඊට පස්සේ දිගින් දිගටම ගිහිල්ලා බොහෝ අකුසලයේ වැඩිලා කුසලයේ කියන එක පුජ්‍යලයාගේ පිරීලා යනවා. හොඳ සිත් උනත් එහෙමයි. හොඳ සිත් පුරුදු කිරීම තුළ වෙන්නේ මොකද? තව යාගේ කුසලයේ වැඩිලා අකුසලයේ කියන දේ නැති වෙලා පිරිහිලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ නිසා චිත්තුප්පාදයක් ඇති කර ගැනීමත් ඊටාම වටිනා කාරණයක් හැටියට දේශනා කරලා තියෙනවා. ඒ නිසා සමහර හොඳ සිත් ආපුවම පුළුවන් තරම් ඒ හිත පවත්වන්න ඕනේ. පවත්වන්න නැත්නම් ඒවා සේවනය කරන්න ඕනේ. හිත පුරුදු කරන්න ඕනේ. ඒ හිත පුරුදු කරන්න යාගේ කුසලයේ වර්ධනය වෙලා අකුසලයේ කියන දේ ප්‍රහාණය කරන්න හැකියාව තියෙනවා. දැන් බුදුරජාන් වහන්සේ සල්ලේක සූත්‍රයේ දේශනා කරනවා චුන්ද ස්වාමීන් වහන්සේට චිත්තුප්පාදම්පි චුන්ද කුසලයේ ධම්මේසු බහුපකාරං මේ කුසල් දහම් පිළිබඳව සිතක් ඇති කර ගැනීමත් ඊටාම වටිනවා කියලා දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපි යහපත් හොඳ සිත් පවත්වන කෙනේ සිතක් විතරක් පැවැත්වීමත් ඊටාම වටිනවා කියන සමහරලාට ඒක කයෙන් වචනින් කරේ නැතත් හිතක් ඇති කර ගැනීමත් ඊටාම ප්‍රබල දෙයක් හැටියට දියුණුවක් හැටියට දේශනා කරනවා. තව අපරිහානි ධර්මවල බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ගමේ වාසය කරන කෙනෙක් ආරණ්‍ය පිළිබඳව අපේක්ෂා සිත් ඇති කර ගන්නවා. ආරණ්‍යකේසු වික්ඛවේ සාපේක්ඛා භවිෂති. මහන්නේ ආරණ්‍යයේ වාසය කරන්න අපේක්ෂාවක් නැතනම් හිතක් ඇති කර ගන්නවානේ මං කවදා හරි ආරණ්‍යයක වාසය කරන්න ඕනේ. හැබැයි ඉන්නේ ගමේ ඉඳලා සිත් පහල කර ගන්නවා. සිත් ඇති කර ගන්නවා මං කොහොම හරි ආරණ්‍යයකට යන්න ඕනේ. ආරණ්‍යයකට ගිහිල්ලා බණ භාවනා කරන්න ඕනේ කියලා සිතක් පුරුදු කරන. ඒ හිත බුදුරජාන් වහන්සේ කෙනා දියුණුව කරා ගෙනියන හිතක් මිසක් ඒක පිරිහීම කරා යන්නේ නැහැ. ඒ හිත යාට යන් දවසක යගේ ඒ අභිමතාර්ථය දක්වා යන්න හැකියාව තියෙනවා. ඒ නිසා මේක ඉරිදියක් හැටියටත් ඉද්ධිපාදවල පෙන මේ චිත්ත ඉද්ධිපාද කියලා. ඒ කියන්නේ අදිෂ්ඨාන ස්වභාවය. ඒතර මේ දේ මං කරනවා කියලා සිත් පහල කරගන්නවා. ඉතින් එමුදු එන හිත සමහරලාට මේ ජීවිතේ කරන්න බැරි වෙන්නත් පුළුවන්. නමුත් ඒ හිත ඇති කර ගැනීම ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ එමුදු සිත් ආවහම සේවනය කරන්න නැතුව ඉන්න එපා. ඒක පුළුවන් තරම් සේවනය කරන්න කියන සමහරලාට හිත එනවා. සමහරකට මට මහාන වෙන්න සිතක් පහල වෙනවා. සමහරව එහෙම කියනවා. ඒ වුණාට හැබැයි ඉන්න පරිසරය අනුව කීයටවත් සමහරට නොකරන්න වර්තමාන පේන්න බැරි වෙන්න පුළුවන්. ඉන්න ප්‍රශ්න ගොඩත් එක්ක සමහරලාට එහෙම කරන්න හැකියාව නොලැබෙන්න පුළුවන්. නමුත් ඒ හිත අයින් කරන්න එපා කියලා. ඒ හිත දිගින් දිගට පුරුදු කරන්න. හිත අයින් කරන්න එපායි කියනවා. ඉතින් මොකද ඒ හිත වඩන්න යට ගොඩාක් කුසල් ධර්මයන් වැඩෙනවා. මොකද ඒ තුල අර යට ඉන්ද්‍රිය ධර්ම, බොජ්ජංග ධර්ම ඔක්කොම වර්ධනය කරගන්න හැකියාව තියෙන. ඒ නිසා එමුදු සිතක් තියෙනවා නම් ඒ හිත පුළුවන් තරම් පුරුදු කරන්න කියන වගේ හොඳ හිත ආපුහම අර අනිත් පැත්තෙන් අකුසල සහගත හිත තමයි ඒවත් වෙනවා නම් පුළුවන් තරම් ඒ සිතිවිලි වර්ධනය වෙන්න දෙන්න හොඳ නේව සේවනය කිරීම තුල ඒවා මොකද වෙන්නේ ඊ타ත්ම දරුණු බල සම්පන්න සිත් බවට පත් වෙනවා. ඉතින් එමුදු සිත් ආපුහම මොකද මිනිස්සුන්ට ලෝකේ කරන්න බැරි ඒ දෙයක් නැහැ. හිත බල සම්පන්න වුණොත් මොකද අපේ ජීවිතේ ප්‍රධාන අංගයක් බවට මේ මනස කියන දේ බලපානවා. ඉතින් මනස
කියන දේ පිරිහුණොත් කැඩුණොත් බිඳුණොත් ඉතාම බරපතල වෙන මනස අනිත් පැත්තෙන් සත්‍යමත් වුණොත් කුසලයේ පැත්තෙන් ඒක ගොඩාක් වෙන නිසා මනස අකුසලයෙන් බොහොම බල සම්පන්න වුණොත් මොන දේ තිබුණත් මොන පරිසරයේ තිබුණත් පුජ්‍යලයාට ධර්මයේ තුල කටයුතු කරන්න බැහැ. සමහර බුදු කෙනෙක් පහළ වෙලා හිටියත් උන්වහන්සේගේ ධර්මයේ තිබුණත් මිනිසයාගේ හිත කියන දේ අකුසල් වලින් පිරීලා නැත්නම් අකුසල ධර්මයන් අකුසල් සිත් සේවනය කරනවා නම් එයාට පුළුවන්කමක් නැහැ ධර්ම මාර්ගයක් කරා ධර්මයේ කරා යන්න. ඒ නිසා ලබාගත් කුසල් තව තවත් වර්ධනය කරගන්න නම් හොඳ හිත් පුළුවන් තරම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සේවනය කරන්න. මෛත්‍රී සිත්, ඒ වගේම අත්හැරීමේ සිත්, ඒ වගේම අනිත් අයට දයාව කරුණාව මේ වගේ හොඳ හිත් පුළුවන් තරම් සේවනය කරන්න කියන ඒ වගේ සිතක් ආපුහම ඒකේ වටිනාකම හොඳට දැකලා තවත් ඒ හිත දිගට පවත්වන්න සේවනය කරනවා කියන්නේ ඒකයි. හොඳ හිත පුළුවන් තරම් පුරුදු කරගෙන යනවා. ඒ වගේ නොයෙක් සිත් අපිට පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඒවා යහපත් සිත් කියලා අපි හඳුනාගත්තොත් අපි දැක්කොත් ඒක පුළුවන් තරම් පුරුදු කරන්න කියනවා. අකුසල් සිත් තමයි පුළුවන් තරම් අපි අයින් කරන්නේ. අර දෙවියා කියපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියන යතෝ යම් යම් අරමුණු වලින් කුසල් වැඩෙනවා නම් ඒව පුළුවන් තරම් සේවනය කරන්න. යම් සිත් වලින් අකුසල් වැඩෙනවා නම් ආන්නේ හිත තමයි හිතන්නේ නැතුව ඒවා අයින් කරලා දාන්න ඕනේ. හිතට එනකොට මේවා අයින් කරලා දාන්න ඕනේ. ඒ හිත තව දුරටත් පවත්වන්න හොඳ නැහැ. නමුත් හොඳ හිත තමයි පුළුවන් තරම් ඒක පුරුදු කරන්න ඕනේ. නැවත පුරුදු කිරීම තුළ තමයි යාට කුසලයේ වර්ධනය වෙලා අකුසලයේ කියන එක පුජ්‍යලයාගෙන් ගිලිහිලා නැති වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනාව කරනවා සංඥා පටිලාභම් භික්කවේ දුවිදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සංඥා පටිලාභයනොත් සමහර සංඥා සේවනය කරන්න හොඳ නැහැ, සමහර සංඥා සේවනය කරන්න ඕනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේක විස්තර කරන ඉදකෝපන බන්තේ ස්වාමීනි මේ සමහර කෙනෙක් උන්වහන්සේ තේරෙනවා භාග්‍යවතුන් වහන්සේ මේ කෙටියෙන් දේශනා කරපු දේ යථාරූපේ බන්තේ සංඥා පටිලාභෝ සේවිත. සමහර සංඥාවන් ලැබුණට පස්සේ ඒවා සේවනය කරොත් අකුසල ධම්මා අභිවර්ධන්ත අකුසලයේ වැඩෙනවා, කුසල ධම්මා පරිහන්ත කුසල් පිරිහිලා යනවා. ඒව රූපෝ සංඥා පරිලා මෙමුදු සංඥාවන් න සේවිතබ්බා සේවනය කරන්න හොඳ නෑ කිනා. යථා රූපේච්ච පනබන්තේ සංඥා පරිලාභං සේවිත. සමහර සංඥා ලැබුණට පස්සේ ඒ සංඥා පුරුදු කිරීම තුළ අකුසල ධම්මා පරිහායන්ත අකුසල ධර්මයන් පිරිහෙනවා, කුසල ධම්මා අභිවර්ධන්ත කුසල ධර්මයන් වර්ධනය වේ. ඒ රූපී සංඥා පරිලාභෝ සේවිත. මෙමුදු සංඥාවන් ලැබුණොත් ඒ සංඥාව දිගින් දිගට පුරුදු කරගෙන යන්න කියනවා. කතං රූපම් බන්තේ සංඥා පරිලාභං සේවතෝ. ස්වාමීනි මොන වගේ සංඥාවන් ලැබුණට ඒ සංඥාවන් සේවනය කිරීමෙන්ද මේ අකුසලයේ වැඩෙන්නේ, කුසලයේ පිරිහිලා යන්නේ. ඉදපර බන්තේ ඒකච්චු අවිජ්ජාලු හෝති. ඊ타මත්ම දැඩි ආශාවෙන් යුක්තයි. අවිජ්ජා සහගතය සංඥා විද්‍යාගත සහගත සංඥාවෙන් වාසය කරනවා. ඒ වගේම ව්‍යාපාදවා හෝති නිතරම ගැටෙන ස්වභාවයෙන් යුක්තයි. අපි කියන්නේ පටිඝ සංඥාව කියන්නේ ඒක පටිඝ සංඥාවෙන් යුක්තයි. ඊළඟට ව්‍යාපාද සහගතය සංඥා වේදති ව්‍යාපාද සහගත සංඥාවෙන්ම වාසය කරනවා. විහෙසවා හෝති විහෙස ඇති කරන පීඩනය අසහන ඇති කර දෙන සංඥාවලින් යුක්තව වාසය කරනවා. මෙන්න මේ වගේ සංඥාවන් ලැබුණොත් ඒවා කෙනෙක් සේවනය කරොත් අකුසලයේ යාගේ වර්ධනය වෙලා කුසලයේ කෙනෙක් පිරිහිලා යනවා. ඒ වගේ මිදබන්තේ කච්චෝ ඇතම් අය අනවිජ්ජාලු හොදි දැඩි ආශාවන් නැහැ. අනුන් සතු දේවල්ට ඇලුම් කරන්නේ මුදු සංඥාවන්ගෙන් වාසය කරන්නෙත් නැහැ. ඒ වගේම අව්‍යාපාදවා හෝති. ඒ වගේම ව්‍යාපාදේ තරහෙන් තොරව වාසය කරන මුදු සංඥාවෙන් තොරව වාසය කරනවා. ඒ වගේම අවිවේශවා හෝති වෙහෙස වෙන පීඩාව අසහන ඇති කරන සංඥාවන්ගෙන් තොරව වාසය කරනවා. ඒවරූපී බන්තේ සංඥා පරිලාභ මෙමුදු සංඥා ප්‍රතිලාභය සේවතු අකුසල ධම්මා පරිහන්ත අකුසල ධර්මයන් පිරිහිලා කුසල ධර්මයන් දියුණු වෙනවා. ඉතින්
එතකොට බුදුරජාණන් වහන්සේ මේ සංඥාව කියන එකත් එතකොට සේවනය කළ යුතු සංඥා තියෙනවා සේවනය නොකළ යුතු සංඥා තියෙනවා. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරලා තින දැන් කෙලෙස් ඇතිවෙන හේතුවක් හැටියට පෙන්වන මේ සංඥා නිදානාහි පපංච සංකා සියලුම කෙලෙස් ඇතිවෙන්නේ මේ සංඥා නිදානා කරන සංඥාව මුල් කරගෙන තමයි සියලුම කෙලෙස් හටගන්නේ. එතකොට සංඥාව දියුණු කරන්න නැත්නම් සංඥාව සේවනය කරන්න මොකද වෙන්නේ? අකුසල් තමයි වැඩෙන්නේ. අකුසල සිත් වැඩි වෙනවා. නැත්නම් අකුසල ධර්මයන් වර්ධනය වෙනවා. කුසලයේ පිරිහිලා යනවා. ඒ නිසා මේ රාගයක් වෙන්න පුළුවන්, දේශය, මාන්නය, කිරිෂාවක් ඔය හැම එකක්ම හටගන්නේ සංඥා හේතු කොටගෙන. ඒ නිසා එමුදු සංඥාවන් අන්න අයින් කරන්න කියනවා. එමුදු සංඥාවන් අයින් කරාම තමයි පුජ්‍යලයාට අර අකුසලය වර්ධනය කරගන්න නැතු කුසලයේ දියුණු කරගන්න පුළුවන්. ඉතින් එනිසා සමහර සංඥා එනිසා සේවනය කරන්න හොඳ නැහැ. සමහර සංඥා හැබැයි සේවනය කරන්න ඕනේ. එතකොට සංසාරේ යන ප්‍රධාන හේතුවක් බවට සංඥාපත් වෙනවා වගේ සංසාරයෙන් ඈතර වෙන්නත් උපකාර වෙන්නේ සංඥාවමයි. ඒ නිසා තමයි භාවනා බොහොමයක් සංඥා නාමයෙන් තින නිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, අට්ඨික සංඥා, පුලෝක සංඥා මේ විදිහට බොහෝම භාවනාවන් සංඥා නාමයෙන් හඳුන්වනවා. ඒතර වැරදි සංඥාවන් ආවොත් ඒවා සේවනය කරන්නේ නැහැ. හැබැයි හරි සංඥාවන් ආවොත් ඒවා අපි පුරුදු කරනවා. දැන් අනිත්‍ය සංඥා, නිත්‍ය සංඥාව ආවොත් ඒක තමයි අන්න පුරුදු කරන්නේ නැත්තේ. හැබැයි අනිත්‍ය සංඥා පුරවාන්තරම් පුරුදු කරනවා. ඒ වගේම සුඛ සංඥාවවත් පුරුදු කරන්නේ දුක්ඛ ඊළඟට දුක්ඛ සංඥාව අපි නිරන්තරයෙන්ම පුරුදු කරනවා. ඒ වගේම සුභ අත්ත් සංඥාව සමටාව සේවනය කරන්නේ අනාත්ම සංඥාව අපි පුළුවන් තරම් සේවනය කරනවා. ඒ විදිහට සමහර සංඥාවන් එතකොට ආවහම ඒවා සිහිය පිටුවගෙන ඒවා පුරුදු පුහුණු කරන්න යන්නේ. සමහර සංඥා අපි පුළුවන් තරම් පුරුදු පුහුණු කරන්න යනවා. එතකොට මේ අපේ ජීවිතේ ගත්තාම මේ නොයෙක් සංඥා තියෙන ඒ සංඥාවට අනුරූපව තමයි අපි කටයුතු කරන්නේ. ඒ නිසා සමහර සංඥාවන් හොඳට හඳුනා ගන්නකොට මෙන්න මේ සංඥාවන් සේවනය කිරීම තුළ මට අකුසලයේ වැඩෙනවා. ඒ නිසා මේ අකුසලයේ වර්ධනය වෙන එමුදු ව්‍යාපාද සංඥා ඊළඟට මේ විහිංසා සංඥා මේ වගේ ස්වභාවයන් මනසට ආවොත් අන්න හඳුනා ගන්න ඕනේ. හඳුනාගෙන ඒවා සේවනය කරන්න නැතුව පුළුවන් තරම් ඒවා සිතින් අයින් කරලා දාන්න ඕනේ. එතකොට දැන් සංඥාව මුල් කරගෙන කෙලෙස් හට ගන්න හින්දා අපි සියලුම සංඥාවන් කියනවා අයින් කරන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්න ඉස්සෙල්ලා ලෝකේ සමහර අය හිතනවා මේ හඳුනගන්න නිසා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නිසා මේ හඳුනා ගැනීම අයින් කරගත්තා නම් සංඥාව අයින් කරගත්තා නම් කිසිම දුකක් කරදරයක් ප්‍රශ්නයක් මුකුත් කෙලෙස් හටගන්නේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? අය සිතට එන සියලුම සංඥාවන් නිරුද්ධ කරනවා. සියලු සංඥාවන් අයින් කරලා දානවා. එහෙම කරලා ඒ අය හිත සකස් කරගන්නවා අසඤ්ඤ භාවයට පත් කරගන්න. ඒකයි ඒ අය ගිහිල්ලා අසඤ්ඤ ලෝකේ උපදින්නේ. ඒක බුදුරජාන් වහන්සේ මෝහ භාවනාවක් හැටියට තමයි පේන්නේ. ඒක හරියට අපි අර ප්‍රශ්න ටිකක් තියෙනකොට ප්‍රශ්න මග අරින්න නැත්නම් නොතේරෙන්න අපි මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා, ඊළඟට නිින්දට යනවා. ඒ වගේ දෙයක් තමයි ප්‍රශ්නේ හැම තියද්දී අපි ඒක පැනලා යෑමක් කරනවා. නැත්නම් ඒක නොදෙනී යන්න අපි මහන්සි ගන්නවා. ඒ වගේ දැන් මේ සංඥා නිසා තමයි ප්‍රශ්නේ කියලා සමහරු තේරුම් ගන්නගෙන ඊට පස්සේ මොකද කරන්නේ? සංඥාවන් ඇති නොවන විදියට අන්න භාවනාවන් කරනවා. ඉතින් ඒ අය හිතනවා භාවනා කිරීම තුළ මනසට කිසිම හඳුනා ගැනීමක් ඇති වෙන්නේ නැත්නම් අන්න ඒ කට්ටිය දුකින් නිදහස් කියලා. කිසිම සංඥාවක් හඳුනගන්නේ කිසිම දෙයක්. එතකොට කිසිම සංඥාවක් නැති වුණා මේ කට්ටිය හිතනවා නිරෝධයටපත් වුණා කියලා. ඉතින් ඒ නිසා ඒක සේවනය කරනවා ඊට පස්සේ භාවනාව කියලා ඒ හිතාන ඉන්නේ මනසට කිසිම අරමුණක් නොදෙනී යාම. ඒකයි දැන් නිරෝධ සමාපත්තියේදී විතරයි මේ සංඥා වේදනා නිරුද්ධ වෙන්නේ. අනිත් කොහෙවත් සංඥා වේදනා නිරුද්ධ වෙන්නේ නැහැ. අනිත් ඔක්කොම සංඥා භාවනා. ඒකයි. ඒතකොට නිරෝධ සමාපත්තියේදී තමයි සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියන්නේ සංඥාවත් වේදනාවත් දෙකම නිරුද්ධ කරනවා. ඒතකොට අනිත් කිසිම භාවනාවක් තුළ මේ සංඥා වේදනා අයින් වෙන්නේ නැහැ. ඥානයක් ලැබුවත් ඒ වගේ සංඥා තියෙනවා. අපි එදර මාගන්ධි සූත්‍රයේ පෙන්වන දැන් අරූප ඥානයක් ලැබුවොත් එතන සංඥා
තියෙනවා. ආකාසෝ අනන්තෝ කියලා ආකාශය අනන්තයි කියලා එක සංඥාවක්. විඥානං අනන්තයි කියලා ගන්නෙත් ඒක සංඥාවක්. නත්තිකින්ච නත්තිකින්ච කිසිවක් නැහැ කියලා ගන්නෙත් ඒක සංඥාවක්. එතකොට නේව සංඥා නා සංඥා එතන සංඥා අප්‍රකටව යාන්තම් පවතින. හැබැයි නිරෝධ සමාපත්තිය කියන දේ සංඥාවන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම අසංඥ භාවනා කරොත් ඒ සංඥාව කියන එක තාවකාලික නිරුද්ධ කරනවා. එතකොට අනිකුත් භාවනාවලදී තොට මේ ඇත්තම සංඥා විරහිත භාවයක් වෙන්නේ නෑ. සමහරා හිතනවා පැත් දෙකත් වුණ භාවනා කරනවා කිසිම සිතට සංඥාවක් ආව නැහැ. කිසිම දෙයක් හඳුන ගන්න බෑ. හිටියේ තැනක් හඳුන ගන්න බෑ. හිත තිබුණද කියලා හඳුන ගන්නත් බෑ කියනවා. හිටියේ භාවනා අරමුණක් හඳුන ගන්න දන්නේ එහෙම එකක් නෑ හිතේ. ඉතින් නමුත් හිත යම් සමාධි ස්වභාවයකට පත් වෙලා තියෙන. නමුත් ඒක යට තේරෙන්නේ නෑ. එතකොට නැගිටලා කියනවා මම නිරෝධයට පත් වුණායි කියලා. මොකක්ද කිව්වොත් මොකුත් දැනුන්නේ නැහැ කියලා තමයි කියන්නේ. නිරෝධය කියන්නේ මොකුත් දැනුන්නේ නැහැ කියලා. නමුත් බුදුරජාන් වහන්සේ විරාග සංඥා නිරෝධ සංඥා කියලා ඒකත් වෙනමම දේශනා කළා තියෙනවා. එතන සංඥාවක් තියෙනවා. ඒතකොට දැන් රහත් වුණාට පස්සේ රහතන් වහන්සේලා බොහෝ අය ඵල සමාපත්තියට කියලා සමවදින. ඒතකොටත් සංඥාවක් තියෙනවා. අර එක දේශනාවකදී ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි සමහර අය මේ පඨවි ධාතු මනසිකාර කරන්නේ ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු මනසිකාර කරන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මේවා පිළිබඳව සංඥාවක් නැහැ. ඒ වගේම රූප සද්ද ගන්ධ පිළිබඳව කිසිම සංඥාවක් නැහැ. මේ ලෝකෙ පිළිබඳව සංඥාවක් නැහැ. පරලෝකෙ පිළිබඳව සංඥාවක් නැහැ. හැබැයි ඒ වුණාට සංඥා තියෙන යම් සමාධියක් තියෙනවාද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද එමුදු සංඥාවක් තියෙනවා. හැබැයි ඒ සංඥාව තුළ අර පඨවි ආපෝ තේජෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත කිසිම නිමිත්තක් නැහැ. ඊළඟට මේ ආයතනයේ අධ්‍යාත්මික බාහිර ආයතන මුල් කරගෙන කිසි සංඥාවක් නැහැ. මෙලෝ පරලෝ පිළිබඳවත් නැහැ. හැබැයි සංඤීචපනස්ස සංඥාවක් හැබැයි යාට තියෙන අසංඥ වෙලා නැහැ. නිරෝධ සමාපත්තියට සමවැදිලත් නැහැ. සංඥාවක් තියෙනවා. හැබැයි ඒ සංඥාව සාමාන්‍ය ලෝකයට කාටවත් අල්ලන්නත් බෑ. මොන සංඥාවක් තුළද මේ මොහොතේ ඉන්නේ කියලා සමහරලාට අල්ලන්න බෑ. ඒතර ඒ සංඥා හැටියට පෙන්වන්නේ විරාග සංඥාව සහ නිරෝධ සංඥාව. ඒතර එතන සංඥාවක් තමයි වඩන්නේ. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං කියලන්න යම් සංඥාවක් පුරුදු කරනවා. එතොට ඒ සංඥාව නිතරම පුරුදු පුහුණු කරන ඒ සංඥාව තුළ තම ඉන්නේ. එතොට භාවනාව මේ නැගිට්ටොත් එහෙම මොනවද කරේ කිව්වොත් එතකොට අර දියුණු කරපු සංඥාව කියන්නේ තමයි විරාග සංඥාව දියුණු කර නැත්නම් නිරෝධ සංඥාව දියුණු කර. ඒ නිසා මේ භාවනාව කියන්නේ සමේ කිසිම සංඥාවක් නැතුව ඉඳීම නෙවෙයි. ඒකයි මොනවා හරි අපි ඒකයි කමඨහනක් කියලා ගන්න. ඒ කමඨහ තුල අපි ඉන්නවා. දැන් සමහර රූප නිමිති අරගෙන කමඨහනක් දිගුණ සමාධි වැඩුවොත් තමයි අපිට අපි ඒකට කියන්නේ රූපාවචර සමාධි කියලා කියන්නේ. එතොට රූප නිමිත්තක්කින් තොරව අරූපමය වසයෙන් සංඥා අරගෙන භාවනා කියනොට ඒවට කියනවා. එතොට මේ අරූප ජාන කියලා කියනවා. හැබැයි අරූප වසයෙන් ගන්නත් ඒකයි ඒ සංඥාවක් ගන්නවා. ඒ මේ මානසිකත්වය ඇති කරන්න හිත දියුණු කරන එකයි අනන්තෝ ආකාසු අනන්තවාක එක සංඥාවක්. ආවකාශය අනන්තයි අවකාශය අනන්තයි නැත්තං විඤ්ඥානං අනන්තම් විඤ්ඥානං අනන්තන් කියලා ඒ වගේ හර සංඥාවක් ඒ අය පුරුදු කරනවා. එතොට ඒ සංඥාව තුළතම යන්න ඒ සමාධී ඉන්න තාකල් ඒ සංඥාවේ අයත තියෙනවා. එතොට අර විරාග සංඥා නිරෝධ සංඥාවටනයට සංඥාවත්තිනේ තමයි ඒගේ සංඥා තමයි මෙතන තමයි සාන්තපනීතය නම් යදිදන් සබ්බ සංඛාර සමතුව සබ්භූපදි පටිනිස්සක්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං කියලා එවිදියට සංඥාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ භාවනාවේදී එතොට මේ සංඥාව නිසාන කෙලෙස් හටගන්නේ කියලා දැන් කෙනෙක්ට ඇහුවන් පසේකට එයා හිතන එහෙනම් කිසිවක් හඳුනා නොගෙන හිටියනම් මේ ප්‍රශ්නේ ඉවරයි. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ සේවනයේ කළ යුතු සංඥාවක් තියෙනවා, සේවනය නොකළ යුතු සංඥාවක් තියෙනවා. දැන් සංඥාව දුකයි කියලා අපි කියනෝනේ. නමුත් සංඥාව දුකයි කියලා සංඥාව අත්හරින එකක්
නෙවේ සංඥා ඒකයි පරිඤ්ඤයයන් කියන්නේ සංඥාව නැත්තම් නිරුද්ධ කරන ධර්මයක් හැටියට නෙවෙයි කියන්නේ සංඥාව පරිඤ්ඤය කියලා කියන්නේ එතකොට තණ්හාව තමයි අපි පහ තබ්බ කියලා කියන්නේ ඒ නිසා සංඥාව කොයි වෙලේකවත් අයින් කරන නැති කරන එකක් නෙවෙයි අකුසල සංඥා ප්‍රහාණය කරන කුසල සංඥා කියන දේ අන්න පුරුදු කරනවා එතකොට අකුසලයේ තමයි අන්න ශ්‍රාවකයා සේවනය කරන්න යන්නේ නැත්තේ කුසලයේ කියන දේ සේවනය කරන්න යනවා ඉතින් ඒ නිසා තමයි විවිධාකාර සංඥා සිත් ඒවා පුරුදු කරනවා වැරදි වශයෙන් තියෙන සංඥා තමයි අපි අයින් කරන්නේ දැන් පටිඝ සංඥාව කියලා තියෙනවා දැන් අපිට නිතරම අපේ මනස තියෙන්නේ අපිට විරුද්ධ අපි අකමැති දෙයක් ආපු ගමන් ඒකට ගැටෙන ගතියක් තියෙන ඒක අයින් කරන්න ඕන කියන සංඥාවක් තමයි අපිට තියෙන්නේ අනිත් පැත්තෙන් අපිට තියෙන්නේ දේවල් අල්ලා ගැනීම සංඥාව අනිත් පැත්තෙන් තියෙන්නේ දේවල් අයින් කිරීමේ සංඥා ඒකට තමයි පටිඝ සංඥාව කියලා කියන්නේ ඒකයි බාහිරෙන් අපි අකමැති අනිෂ්ට අකාන්ත අමනාප දෙයක් සම්මුඛ වෙච්ච ගමන් ඒක අයින් කරන්න ඕන කියන මානසිකත්වයක් තියෙන. ඒ නිසා තමයි අපි මොකද කරන්නේ? ඒ දේවල් අල්ලන්නේ මොකටද? අයින් කිරීමේ අදහසින් ඒවා අයින් කරන්න ඕනේ අපිට ඒකයි. මොකද අයින් වෙලා යනවා කියන සංඥාවක් නෑ අපිට හිතෙන්නේ තියෙනවා කියන සංඥාව ඇති වෙනවා. තියෙන කියන සංඥාවත් එක්ක අයින් කරන්න ඕනේ කියන සංඥාවක් ඇති වෙනවා. ඒ නිසා ඒවා අපි පුළුවන් තරම් අයින් කරන්න මහන්සි ගන්නවා. අයින් කරන්න මහන්සි ඒ නිසා තමයි අපි ඒවත් එක්ක අර ගෂ්ඨණය කරලා ඒක අපි අයින් කරන්න යන්නේ. දෙයක් අපේ පැත්තට එනවා නම් හොඳ නැත්නම් අපි මේ පැත්තෙන් දෙයක් දාලා ඒක අයින් කරලා දාන. ඒකට තමයි අපි මේ පටිඝ සංඥාව කියලා කියන්නේ. ඒකයි කවුරු හරි රැව්වොත් එක පාට අපිට එන්නේ රවන්න ඕනේ කියලා. බැන්නොත් බනින්න ඕනේ කියන සංඥාවක් තියෙන්නේ. ඊළඟට ගැහුවොත් ගහන්න ඕනේ. බැලුවොත් බලන්න ඕනේ. බලන්නේ නැත්නම් නොබැලිය යුතුයි. එමුදු සංඥා තමයි තියෙන්නේ. ඒක තමයි අපි වැඩ කරන්නේ. ඒකයි සංඥාව දෙයක් එනකොටම අපේ සංඥාවෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකට පටිඝ සංඥාව කියලාත් කියනවා. එතකොට ඒ ගැටෙන ස්වභාවය ඒකයි අරමුණක් එනකොට විරුද්ධව මෙහෙන් අරමුණක් ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට තමයි අර ප්‍රතිපහාරයෙන් ඒ අපේ එහෙන් රවණකොට මෙහෙන් රැවුවාම මේ රැවීම නැති වෙයි කියලා අපි හිතනවා. ඒ කියන්නේ ඒක අපේ තියෙන සංඥා ස්වභාවයක් හඳුනා ගැනීමක්. ඒ හඳුනා ගැනීම අනුව තමයි අර අපි ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ තොට ඒකයි මේ සංඥාව කියන එකත් හොඳට ශ්‍රාවකයා හඳුනා ගන්න ඕනේ. මේ සංඥාව දුකක් කියලා එහෙනම් සංඥාව නැති කරන්න යන්නේ නැහැ. දැන් අපි කෙලෙස් කට ගන්න හේතුවක් හැටියටත් කෙලිම සංඥාව කතා කරනවා. සංඥා නිදානාහි පపంచ සංකා. මේ හඳුනාගත් දේවල් මුල් කරගෙන තමයි මේ කෙලෙස් හටගන්නේ. රාගයක් වෙන්න පුළුවන්, දේශයක් වෙන්න පුළුවන්, මෝහයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒවට දැන් රාගයක් එනකොට කියන සුබ නිමිත්තයි ඊළඟට අයෝනිසෝ මනසිකාරයයි පටිඝ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරයයි. ඒතකොට නිමිත්ත තුල තියෙන නිතරම සංඥාවක් තියෙනවා. ඒ සංඥාව තමයි අපි පුරුදු කරන්නේ. දැන් අපි කෙනෙක් අපිට කරපු කීප දෙයක් එහෙම නැත්නම් අපිට දෙයක් අහිමි වුණොත් ඒ ඔක්කොම අපේ හිතේ සංඥා. දැන් ඒවා විනාශ වෙලා නැති වෙලා අතීතයට ගිහිලා නමුත් සංඥා වශයෙන් අපිට තාම ඒවා කිසිවක් නිරුද්ධ වෙලා නැති වෙලා නැහැ. තාම අපේ හිතේ ඒවා ජීවමානයි. ඒ තියෙන්නේ හැබැයි සංඥාවක් තුල තමයි තියෙන. සංඥාවක් තුල තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් නමුත් අපි මේ සංඥා මොකද කරන්නේ? පුළුවන් තරම් සේවනය කරනවා. ඒ සංඥා පුරුදු කරන්න අන්න අපිට දුක සකස් වෙනවා. ඒකයි සමා රූප සංඥා කියන්නේ සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොඩ්ඩප්ප සංඥා, ධම්ම සංඥා. එතකොට රූප සංඥා කියන අතීතේ නිරුද්ධ වෙලා ගිය සියලු රූප සංඥා අපි පාවිච්චි කරනවා. අතීතේ නිරුද්ධ වෙලා ගිය සියලුම සද්ද සංඥා අපි පාවිච්චි කරනවා. අතීතේ නිරුද්ධ වෙලා ගිය සියලුම ගන්ධ සංඥාත් පාවිච්චි කරනවා. අතීතේ නිරුද්ධ වෙලා ගිය සියලුම රස සංඥා අපි පාවිච්චි කරනවා. ඊළඟට අතීතේ නිරුද්ධ වෙලා ගිය සියලුම පොට්ටබ්බ සංඥා පාවිච්චි කරනවා. අතීතේ නිරුද්ධ වෙලා ගිය සියලු ධම්ම සංඥා අපි පාවිච්චි කරනවා. එතකොට මේ සංඥා පාවිච්චි කරන්න නැත්නම් සේවනය කරන්න මොකද අකුසලයේ කියනක වර්ධනය වෙනවා. දැන් අපි අපේ හිතේ ද්වේෂයක් තරහක් වෛරයක් අමනාපකමක් දිගට ඇවිල්ලා තියෙනවා නම් අර සංඥාවත් තමයි අපි දිගට පුරුදු කරලා තියෙන්නේ. ඒ තමයි එක රූප සංඥාවක්, එක සද්ද සංඥාවක්, එක ගන්ධ සංඥාවක්, එක රස සංඥාවක්. ඒ නිසා අපි ඒකයි මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ සංඥා අපි හඳුනා ගන්න මොනවද? අනිත්‍ය හැටියට, දුකක් හැටියට, අනාත්ම හැටියට ඒ සංඥා එකයි රූපම් විකේ අනිච්චං රූපේ අනිත්‍යයි කියලා හඳුනා ගන්නවා. වේදනා
සද්ද ගන්ධ රස ස්පර්ශ මේ වන්න අනිත්‍ය හැටියට හඳුනා ගන්නවා. එහෙම හඳුනාගත්තොත් අන්න අර අකුසල් අපි ඒ සිත් පාවිච්චි කරන්න යන්නේ නැහැ. නමුත් අපි දැන් ඒවා පාවිච්චි කරනවා. ඉතින් පාවිච්චි කරන්න මොකද වෙන්නේ? තව අකුසලයේ වැඩෙනවා. තියෙන කුසල ධර්මයන් පිරිහිලා යනවා. ඒතර කෙනෙකුට සමහරලාට එක වෙලාවක ඇති වෙන නිමිත්තක් තමයි පුජ්‍යලයාව දිගින් දිගට මේක අර සංඥාවක් වටියට පරිහරණය කරන නිසා තමයි එයාට ඒ අකුසලයේ වර්ධනය වෙලා තමන්ගේ තියෙන කුසලතා දසතා ඔක්කොම නැති වෙලා යන්න පුළුවන්. එක නිමිත්තක් තමයි මේ වෙන්නේ. නිමිත්ත තුල තියෙන සංඥාවක් තමයි තියෙන්නේ. ගත්තොත් ඒ ප්‍රධානවට අපිට ගන්න පුළුවන් සංඥාවක් තියෙන්නේ. ඒතර ඒ සංඥාව අරගෙන තමයි දිගටම පරිහරණය කරලා ඒක වර්ධනය කරගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට අන්න මේ සංඥා පුරුදු කරන්න හොඳ නෑ කියලා අවබෝධ කරගන්න කියන මේ සංඥා පුරුදු කළ යුතු සංඥා හැටියට මේව කරන. ඒ නිසා හිතට දැඩි ආශාවල් එන ඒ සංඥාවන් අයින් කරන මුදු සිත් ඒ සංඥා අයින් කරනේ වගේම ව්‍යාපාදය ඒ වගේ විහිංසාව ඇති වෙන ඒ සංඥා අයින් කරලා පුළුවන් තරම් අනිත් පැත්තෙන් සංඥා දියුණු කරනවා. ඒ සංඥා වර්ධනය කරන්න අන්න ශාවකයාට කුසලයේ වර්ධනය වෙලා අකුසලයේ කිනක පුජ්‍යලයා තුළින් නැති වෙලා කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් රහත් වුණාමත් රහතන් වහන්සේට පවා සංඥා විරහිත භාවයක් නෙවෙයි තියෙන. අර ගාථාවක් තියෙනවා න සංඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපි අසංඤී න විභූත සංඤී. න සංඤ සංඤී කියන්නේ රහතන් වහන්සේලා ලෝකයා හඳුනා ගන්න විදිහට දේවල් හඳුනා ගන්න යන්නෙත් නැහැ. දැන් අපි නිතරම නিত্য සුඛාත්ම වශයෙන් තමයි හැම මොහොතෙම ඇහැට දකින රූපයක් නিত্য සුඛයි ආත්මයි හඳුනා ගන්නවා. කනට ඇහෙන සද්දයක් නিত্য සුඛයි ආත්මයි. නාසයට දැනෙන ගඳ සුවඳ නিত্য සුඛයි ආත්මයි කියලා හඳුනා ගන්නවා. දිවට දැනෙන රසයක් වුණත් එහෙමයි නিত্য සුඛාත්ම වශයෙන් හඳුනා ගන්නවා. එතකොට රහතන් වහන්සේලා එහෙම නෙවෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තමයි හැමදේම හඳුනගන්නේ. ඒ නිසා කියනවා සංඤ සංඤී. ඒ වගේම විසඤ්ඤ සංඤී. රහතන් වහන්සේලා විසඤ්ඤ වෙච්ච භාවයකුත් නැහැ. මේක දැන් අපි සමහරලාට අපි කියන්නේ සිහි නැති කරනවා. සංඥා නැති කරනවා. එතකොට ඒ සංඥා නැති වුනහම අන්න මොකුත් දැනෙන්නේ නැහැ. එතකොට න විසඤ්ඤ සංඤී න විභූත සංඤී කියන්නේ සංඥා සම්පූර්ණ නැති කරනවා. රසඤ්ඤ භාවනා වැඩුවම සංඥා සම්පූර්ණ විරහිත වෙනවා. එතකොට රහතන් වහන්සේලාගේ හිත එහෙම සංඥා විරහිත වෙලා නැහැ. ඊළඟට ඒ වගේම සංඥාව කියන එක නිරුද්ධ කරලත් නැහැ. නමුත් රහතන් වහන්සේලාත් දේවල් නිතරම හඳුනා ගන්නවා. හැබැයි හඳුනාගන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒ එමුදු සංඥා උන්වහන්සේලා සේවනය කරනවා. එමුදු සංඥා පුරුදු කරනවා. ඒ නිසා සමහර සංඥා තමයි එතකොට පුරුදු කරන්නේ නැත්තේ. සමහර දේවල් නිතර පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒ නිසා ශ්‍රාවකයා මෙන්න මේ කාරණාවත් හොඳට අවබෝධ කරගන්න ඕනේ. මෙන්න මේ සංඥාවන් ජීවිතයේ සංඥා ප්‍රතිලාභය කියන්නේ සංඥා ලැබුවට පස්සේ ඒක සේවනය කරන්න ඕනේ. සමහර සංඥාපගම් ඒව පුළුවන් තරම් අපේ හිතට අනිත්‍ය සංඥාවකවත් පුළුවන් තරම් ඒක සේවනය කරන්න කියනවා. මේ ලෝකේ මේ දේවල් දුකයි කියලා આવත් අන්න දුක සංඥා පුළුවන් තරම් මේ සංසාරේ හරි භයානකයි කියලා සංඥාවක් අපිට. ඒතකොට ඒ සංඥා පුළුවන් තරම් දිගින් දිගට පවත්වන්න කියනවා. ඉතින් ඒ සංඥා පුරුදු කරන්න යට යහපතක් වෙන එකයි ගොඩාක් භාවනා සංඥා නාමයෙන් අපි හඳුන්වන්නේ. ඉතින් ඒ සංඥාවම ඒව පුළුවන් තරම් මේ පුරුදු පුහුණු කළ යුතුයි. ඒ පුහුණු කරනකොට අර කුසලයේ වර්ධනය වෙලා අකුසලයේ ප්‍රහාණය වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දේශනයේදී පෙන්වන දිට්ඨි පරිලාභම් බික්කවේ දුවිදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බ. ඒ වගේම දිට්ඨි ලැබීම් තියෙනවා. මේ දිට්ඨි ප්‍රතිලාභයේදී දෙආකාරයක දේශනා කරන සමහර දිට්ඨි ප්‍රතිලාභ සේවනය කරන්න හොඳ නැහැ. සමහර ඒවා සේවනය කරන්න ඕනේ. එතකොට මේ කෙටියෙන් දේශනා කරපු දේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ විස්තර වශයෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියනවා. යථාරූපේ බන්තේ දිට්ඨි පරිලාභෝ සේවිත. ස්වාමීනි සමහර දිට්ඨි ලැබුණාට පස්සේ ඒවා සේවනය කරොත් අකුසල ධම්මා අභිවර්ධන්ති අකුසලයේ වැඩෙනවා. කුසල ධම්මා පරිහායන්ති කුසල ධර්මයන් පිරිහෙනවා. ඒ නිසා එමුදු දිට්ඨි ප්‍රතිලාභයක් වුණ නැත්නම් දිට්ඨිය ලැබුණොත් ඒක පුළුවන් තරම් අයින් කරලා නැති කළා දාන ඒක සේවනය කරන්න යන්නේ නැහැ. යථාරූපේච බන්තේ දිට්ඨි පරිලාභම් සේවිත. සමහර දිට්ඨි පරිලාභයන් සේවනය කිරීම තුළ
මේ කුසල ධර්මයන් වැඩෙනවා. ඉතින් ආන්නේ දිට්ටි පැටලා පුළුවන් තරම් පුරුදු පුහුණු කරන්න ඕන කියනවා. එතකොට මේ දිට්ටි කියනකොට වචනය කියනකොටම අපි සමහරලාට අකුසල පාර්ශකවතම අපිට ගොඩා දිට්ටිය කිවේ ගමම්ම මතවාදයෙන් මේ වෙන්න එතොට දිට්ටි කියනකොට එක පාට අපි සමරලාට ඒක අකුසල පාර්ශික දෙයක් හැටිට තමයි දකින්නේ. මොකද අපිට හුරුලා තියෙන මිච්ඡා දිට්ටි කියනකත් එක්ක. ඒතකොට දිට්ඨිය කියන එක නමුත් බුදුරජාණන් වහන්සේ කියන හැම දිට්ඨියක්ම අයින් කරන නැති කරන සේවනය නොකර ඉන්නේ නැහැ. එනිසා ඒකත් වෙන්ක කරලා ගන්න ඕන කියනවා. මේ දිට්ඨිය කිව්ව ගමන් දිට්ඨි හරි නැහැ කියලා දිට්ඨි ඇති කරගන්න නැතු වෙන්නේ නැහැ. ඒකයි දිට්ඨිය දෙආකාරව පෙන්නනවා. සමහර දිට්ඨි සේවනය කරන්න ඕනේ, සමහර දිට්ඨි සේවනය කරන්න හොඳ නැහැ කියනවා. ඒකයි දිට්ඨි දෙකක් තියෙන සම්මා දිට්ඨි සහ මිච්ඡා දිට්ඨි. තර සම්මාදිට්ඨිය අපි පුළුවන් තරම් පුරුදු පුහුණු කරන මිච්ඡා දිට්ඨිය තමයි අන්න අයින් කරලා නැති කරලා දාන්න. ඉතින් ඒ නිසා ඒ වගේ මිත්‍යා දෘෂ්ටි අපිට ලැබෙන්න පුළුවන්. සමහරට අපිට එම දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. ඒ දිට්ඨිය ඇති වුණොත් පුළුවන් තරම් ඒක සේවනය නොකර පුළුවන් තරම් අයින් කරලා දාන්න. ඒක සේවනය කරොත් තමයි ඒක ඊට බරපතල බවට පත් වෙන්නේ. ඒ නිසා එමුදු දෘෂ්ටි සේවනය කරන්න හොඳ නැහැ. අකුසල සහගතව කුසල සහගත සම්මාදිට්ඨිය ඇති වෙන ඒවා පුළුවන් තරම් ඒ දිට්ඨි දියුණු කරන්න කියන. ඊළඟට සාරිපුත්තුමා රහතන් වහන්සේ පෙන්වන කතං රූපම් බන්තේ දිට්ඨිපටිලාභං සේවිතෝ. ස්වාමීනි මොන වගේ දිට්ඨි ලැබුවට පස්සේ ඒවා සේවනය කිරීමෙන් අකුසල් වැඩෙන්නේ, කුසලයේ පිරිහෙන්නේ. සමහර ලෝකයේ තියෙන නත්ති දින්නම් දුන්නට කිසිම විපාකයක් නැහැ. පුද සත්කාර කරාට වන්දනමාන කරාට මේ වගේ විපාක නැහැ කියලා දිට්ඨියක් ලෝකේ තියෙනවා. නත්ති දින්න නත්ති ඉට්ටන් නත්ති හුතන් කියලා. මේ විදිහට දීමේ විපාක නැහැ, පරිත්‍යාග විපාක නැහැ. මේ ඊළඟට අපපස්ථාන කිරීමේ උදව් උපකාර කිරීමේ මේවා පිළිබඳව අන් අය විශ්වාස කිරීමෙන් කිසිම තමන්ට යහපතක් සිතක් වෙන්නේ නැහැ කියන මතයේ ලෝකයේ තියෙන එක ලෝකයේ තියෙන දිට්ඨියක්. ආන්නේ ලෝකයේ තියෙන මේ දිට්ඨිය සමහරලාට එකපාරට පුජ්‍යලිකුට හිතට ඇති වෙන්න පුළුවන්, මුදු දෘෂ්ටි එන්න පුළුවන්. හැබැයි ඒ දිට්ඨිය ආවොත් ඒක අයින් කරනවා මිසක් සේවනය කරන්න හොඳ නෑ. එහෙම දිට්ඨියක් සේවනය කරපු ගමන් මොකද වෙන්නේ? එයාගේ අකුසලයේ වැටලා කුසලයේ කියන එක පිරිහිලා යනවා. ඒ වගේම සමහර වෙලාවට දෘෂ්ටි ලෝකයේ තියෙනවා නත්ති සුකර දුක්ඛටානම් කම්මානම් පලම් විපාක. හොඳ කරත් නරක කරත් ඒකේ 아무තු විපාකයක් ඵලයක් සකස් වෙන්නේ නැහැ කියලා මතයක් ලෝකයේ තියෙන. හොඳ කරත් ප්‍රශ්නයක් නැහැ, නරක කරත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් සමහර ආගම් වල එහෙම බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නකොට ඉතාපබලව ගන්නනවා හොඳයි නරකයි කරයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. සමහර අය කෙනෙක් සමහරලාට දෙවියන්ට නැත්නම් ආගමික නායකයන්ට ඒ දේ අයින් කරන්න පුළුවන්. ඒ නිසා හොඳ ප්‍රශ්නයක් නැහැ, නරක කරත් ප්‍රශ්නයක් නැහැ. මොකද හොඳට නරකට දෙකටම සමානට සමහව ලැබෙනවා. ඒ නිසා මොනවා කරත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ වගේ දිට්ඨියක් සේවනය කරොත් මොකද වෙන්නේ? අර අකුසලයාගේ වර්ධනය. මොකද එයා කිසිම බයක් සැකයක් සංකාවක් ඇති වෙන්නේ නැහැ. මොකද හොඳයි කරයි නරකයි කරයි කියලා 아무තු දෙයක් නැහැ, 아무තු විපාකයක් නැහැ. දැන් බුදුරජාන් වහන්සේ කාලේ කියන ගංගා නදිය කෙරවර දක්වා දන් දීගෙන ගියත් 아무තු විපාක නැහැ. ඒ වගේම කෙනෙක් මරාගෙන අනිත් පැත්තේ උරේ මරාගෙන යනවා. එයාට 아무තු පවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ හොඳයි නරකයි කරා කියලා ඒකේ 아무තු ඵල විපාකයක් සකස් වෙන්නේ නැහැ කියන මතය ලෝකෙ තියෙන. එමුදු මත සේවනය කරොත් අන්න අකුසලය වර්ධනය වෙනවා, කුසලයේ කියන දේ පිරිහිලා යනවා. ඉතින් සමාජගත වෙනකොට මිනිසුන්ට එමුදු දෘෂ්ටි මතවාද සමාජයෙන් ලැබෙන්න පුළුවන්. ඒවා දිගට සේවනය කරොත් අන්න යාට ලොකු පිරිහීමක් ඇති වෙනවා. ඒ වගේම නත්ති ඕපපාතිකා සතෝපපාතික සත්වයෝ නැහැ. ඒ කියන්නේ මේ සමහර අය මේ ඒ වගේ නත්ති පරලෝකයක් නැහැ කියලා සමහර අය දෘෂ්ටි තියෙනවා. ඉතින් ගොඩාක් අයට ආයේ උපතක් නැහැ, මතු පුනර්භවයක් නැහැ කියන දෘෂ්ටිය තියෙන. ඒ ලෝකේ තියෙන මතයක්. ආයේ උපදින්නේ නැහැ කියන මතය. ඒක ඒ වගේ මත මිනිස්සු ගොඩාක් සේවනය කරනවා. සමහරව දනුත් දෙනවා, සිරුරු රකින්නවා. හැබැයි උපදිනවද කියලා හැවොත් එයාට ඒ පිළිබඳව තියෙන සැකයක් සංකාවක්. හරි සම්මාදිට්ඨියක් නැහැ. හරියටම නිශ්චිත නැහැ උපදීද නැද්ද කියලා. මොකද අර උපදින්නේ නැහැ කියන මතය හිත තුළ තැම්පත් වෙලා තියෙන. ඉතින් මේ මතය සමහරලාට එයා සේවනය
සේවනය කරනවා. ඒ සේවනය කිරීම තුළ අන්න යාට අකුසලේ තමයි වැඩින්නේ. එතකොට කුසලයේ කියන එක පින. එතකොට කුසලයට තියෙන කුසල ඡන්දේ පිරීලා යනවා. ඉතින් මොකද උපදින්නේ නැත්නම් ආය අමුතුවෙන් මහන්සි අරන් මේ මහා වේසත් දරාගෙන මොකටද මේ හොඳ දේවල් කරන්නේ. ඉතින් උපදිනොත් හොඳ දේවල් කරන්න උපදින්නේ නැත්නම් අමුතුවෙන් අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා පරලෝකයක් නැහැ කියලා සමහර වෙලාවට ඒවා බුදුරජාන් වහන්සේ කාලේ තාමත්ම තිබුණු දැඩි මතවාද හැටියට තිබුණලා තිනවා. රජවරු පවා ඒ වගේ මත දාලා සමහර අර එක රජ කෙනෙක් ඉන්නවා පරිේශන හිටන් කරලා තියෙනවා පරලෝකයක් නැහැ කියලා මේ ආය උපදින්නේ නැහැ කියලා. මොකද එයා සමහර ඥාතීන් හොඳ පින්දහම් කරපු ඥාතීන් ඉන්නවා. ඉතින් මෙයා ඒ ඥාතීන් ළඟට ගිහිල්ලා කියන මේ ලෝකේ සමන බ්‍රාහ්මණයෝ කියන මේ හොඳ කරපු අය දිව්‍ය ලෝකෙ උපදිනවා කියලා. ඉතින් මම නම් පිළිගන්නේ ආයේ තවත් ලෝකයක් නැහැ, මේක තමයි මෙහෙ තමයි ඔක්කොම තියෙන දිව්‍ය ලෝකයක් තියෙන, මෙහි අපායක් තියෙන, මෙහි තියෙන්නේ. ඒ නිසා පරලෝකයක් කියලා 아무ත එකක් නැහැ. හැබැයි මේ සමන බ්‍රාහ්මණයෝ කියනවා එහෙම පරලෝකයක් තියෙනවා කියලා. ඉතින් ඔබ මට හරිම විශ්වාසවන්ත කෙනෙක්. ඒ නිසා ඔබ පරලෝකයේ ගියොත් මට ඇවිල්ලා කියන්න කියලා මේ එහෙම ඥාතීන්ට කියන. හැබැයි ඉතින් ඥාතීන් ඇවිල්ලා කියන්නේ නැහැ. ඉතින් ඒ නිසා යා කියනවා මේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේට මේ ඒ නිසා මං මතයක් දරනවා මේ පරලෝකයක් නැහැ කියලා. ඒ වගේම අකුසල් කරන සමහර ඥාතීන් ඉන්නවා. ඒ වගේ ඥාතීන් හරි විශ්වාසවන්ත අය ඉන්නවා. ඒ ළඟට ගිහිල්ලා කියන මේ ලෝකේ සමහර සමන බ්‍රාහ්මණයෝ කියනවා මේ අපාය කියලා ලෝකයක් තියෙනවා. ඒතර මේ අකුසල් කරන අය, වැරදි කරන අය තමයි මේ ප්‍රාණඝාත කරන, හොරකම් කරන අය තමයි මේ ලෝකෙ උපදින්නේ. ඉතින් ඒ නිසා ඔබ හැබැයි එහෙම චරිතයක් ඔබ මේ ජීවිතේ ඒ වගේ දේවල් කළා තියෙන. ඒ නිසා දැන් ඒ සමන බ්‍රාහ්මණයන්ගේ වචනේට අනුව නම් ඔය අනිවාර්යෙන් නිරේ ගිහිල්ලා තමයි උපදින්නේ. ඒ නිසා මට හැබැයි මේක පිළිගන්න බෑ. ඒ නිසා ඔබ හැබැයි නිරේ ගියාට පස්සේ මට ඇවිල්ලා කිව්වොත් මට මේක පිළිගන්න පුළුවන්. ඒ නිසා ඔබ නිරේ ගිහිල්ලා ඉපදුනාට පස්සේ අනේ මට ඇවිල්ලා කියන්න. ඉතින් මේ රජතුමා කියන කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේට කාශ්‍යපයන් වහන්සේ මං දැන් ඒ වගේ කීප දෙනෙකුට කිව්වා තාම කිසි කෙනෙක් ඇවිල්ලා මට තාම කිව්වේ නෑ මේ නිරයක් තියෙනවා අපි නිරේ ඉපදුනා කියලා. එහෙම තාම කවුරුත් ඇවිල්ලා කිව්වේ නෑ කියලා. එතකොට මේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ රජුට කියනවා පායාසි රාජඤ්ඤ කියලා. රජතුමනි මේ අපි ජීවත් වෙන සමාජය තුළ සමහරලාට මිනිස්සු වැරදි වැඩ කරනවා. ඊට පස්සේ මේ රජවරුන් ළඟට ඒ වගේ වැරදිකරුවෝ අරන් ගිහිල්ලා වෙන ඔබත් දැන් රජ කෙනෙක්. ඉතින් ඒ නිසා ඔබ ළඟටත් එන්න පුළුවන්. ඉතින් ඔබ සමහරට දනුවම් පමුණනවා මෙයා උලේ තියන්න, එහෙම නැත්නම් හිස ගසා දාන්න කියලා. ඉතින් මෙහෙම දනුවම් නියම කරාට පස්සේ එයා ඒ වදකස්ථානයට රැගෙන යනකොට අර මේ වදයට නියමුණු පුද්ගලයා කියනවා අහවල් ගමේ අහවල් තැන මගේ ඥාති මිත්‍ර නැත්නම් මගේ අම්මා තාත්තා ඉන්න මං ඒ අයට ගිහිල්ලා කියලා එනකන් අනේ මට පොඩ්ඩක් නිදහස් කරන්න මේ මාව නිදහස් කරන්න. ඒතර මං ඇවිල්ලා එන්නම් මේ දනුවම් විඳින්න. ඉතින් මිනිස්සෙක් හැටියට කරන ඉල්ලීමවත් අනිත් මිනිස්සෙක් අහන්නේ නෑ. මොකද එයාට යන්න කිසිසේත් දෙන්නේ යා අනද්දීම එයාගේ බෙල්ල කපලා දානවා. ආන්නේ වගේ තමයි කො නිරේ ගිහිල්ලා දුක් විඳිනුට ආයේ ඒ මෙහෙට ඔයාට පණිවිඩ කියන්න කවදාකවත් එන්නේ නෑ. ඉතින් ඒ වගේ ලෝකයේ සමහරලාට ඊටාම දරුණු විදියට මත ලෝකයා දරනවා පරලෝකයක් නෑ කියලා. ඉතින් වගේ සිත් නැත්තම් ඒවා ඒ දිට්ටි බුදුරජාණන් වහන්සේ කියන සේවනය කරන්න හොඳ නෙමෙයි. එමුදි දිට්ටි සේවනය කරොත් අන්න අකුසලයේ වර්ධනය වෙනවා, කුසලයේ කියන එක පිරිහිලා යනවා. ඒ වගේම ලෝකේ සමහර අයට දිට්ටි තියෙනවා අම්මා තාත්තට අපපත්තාන කරාට ඒකේ අමුතු විපාකයක් නැහැ. ඒ අයට සැලකුවා කියලා ගෞරව කරා කියලා ඒකේ අමුතු මේකක් නැහැ. නත්ති මාතා නත්ති පිතා කියලා ඒ විදිහට දෘෂ්ටි දරනවා. ඉතින් ඒ වගේ දේවල් සේවනය කරොත් අන්න අකුසලයක් වැඩෙනවා. ඒ වගේම ඕපපාතික සත්වයෝ නැහැ. දෙවියන් වශයෙන් ඕපපාතික උපදිනවා, නිරේ ගිහිල්ලා උපදිනවා. මේ ලෝකෙ හැම ඕපපාතික සත්වයෝ නැහැ කියලා එහෙමද මත තියෙන. ඉතින් ඒ වගේ මත සේවනය කරනවා. ඒ මත සේවනය කිරීම තුළ අන්න අකුසලයේ වර්ධනය වෙලා කුසලයේ පිරිහිලා යනවා. ඒ වගේම මේ ලෝකයේ සමන බ්‍රාහ්මණයන් ඉන්නවා. මෙලොව පරලොව අවබෝධ කරගෙන ජීවිත අවබෝධ කරගත්ත සමන බ්‍රාහ්මණයන් ඉන්නවා. ඉතින් ඒ සමන බ්‍රාහ්මණයන් ඉන්නවා කියලා
පිළිගන්නේ නැති පිරිසින්න එමදු මත දෘෂ්ටි දරනවා. ඉති ඒ වගේ දිට්ටි අන්න පුරුදු පුහුණු කිරීම තුළ අකුසලය වර්ධන වෙනවා. ඒවගේම දේශනා කරන සමහර දිට්ටි සේවනය කිරීම තුළ කුසලේ වර්ධන වන අකුසලයේ පිරිහෙනවා. එමුදු දිට්ටි ඇතුවනාට පස්සේ අන්න පුළුවන්තරන් ඒව වෙන දැන් දානය විපාකතියන අපි දැන්දන්න එමදු අපේ තින මතයක් ඒක දැන් අපේ තියෙන දිට්ටියත් තමයි හොඳ කරත් කරොත් නරකකොරොත් එව විපාකතින එකත් අපේ දිට්ටියක් ඒ වගේ දිට්ටියන්න බුදුරජාණන් වහන්සේ පුරුදු පුහුණු කරන්න කියනවා. එතොට දැන් සමහරලාට දෙයක් කිවත් ඒක තොට කියන්න පුලා ඔයාගේක මතයක් ඔයාගේ දෘෂ්ටියක් කියලා. අපි කිනවා ආය උපදිනවනේ ඒකන මොන බරුව දොයාගෝක නිකන් දිට්ටියක් එහෙම ආය උපදින්නේ නෑ. නමුත් අන්න ඒවගේ දිට්ටි බුදුරජාණන් වන්ස කැන පුළුවන් තරම් පුරුදු පුහුණු කරන්නකන ඒ දිට්ටිය සේවනය කරන්න තමයියාට අන්න කුසලේ වර්ධන වෙලා අකුසලේ කියනක පිරිහිලා යන්න නිසා මේ දිට්ටි කියන දේවල් වචනය කිව්ව හම අපිට අකුසල පාශකෝනි මතක් වෙන නිසා පිහිතන දිට්ටිනං ඇතිකර ගන්න හොඳ නෑ කියන නමුත් බුදුරන් වන්සේ ධර්මයන්ටුව දිට්ටියත් අපි වෙන්කර ගන්න ඕනේ මෙන්න මේ දිට්ටි සේවනය කරොත්තමයි අකුසලේ වැඩෙන්න්න මේවා සේවනය කරට හෙම වෙන්නේ නෑ එනිසා එමදු මතවාදීව හිටියට කිසි ප්‍රශ්නයක් නෑ දැන් සමහරු කියන්න පුළන් ඔයාගේ මතයක් ඔයාගේ දෘෂ්ටියක් ඔහොම දෘෂ්ටිතියාගන්න එපා බුදු ශාසනය ගැන දෘෂ්ටි නැතිව කියලා කියන්න පුළුවන් නමුත් අපි ධර්මය අවබෝධ කරගන්නකං එමුදු මතවාදවල දෘෂ්ටි තුළ ඉන්නවට කෙන දිට්ටි නිජ්ජානක් කන්තිගෙන විමසා ඇති කරගත් වැටහිම් ඇති කරගන්න ඇති ඒ වගේ ධර්මය අවබෝධ කරගන්නකං අපි යම් දෘෂ්ටියක් මතයක් තුළ ඉන්න නිසා ශීලුම දෘෂ්ටි කියනෙවා ඇති කරගන්න ඇතු ඉන්නේ නෑ සමහර දෘෂ්ටි තම ඇති කරගන්න ඇත්තේ සමහර දිට්ටි ඒවා අපි සේවනය කරන පුරුදු කරනවා දැන් දීම විපාකතියන එක දිට්ටියක් ඒක මතයක් ලෝක තින් මත දෙකත්තින සමහරුකින දීම පාක නෑ කියලා සමහරතනවා දීම පාක තියෙනවා එතොට ඒක මත දෙකක් එතොට අපි අන්න සමහර ලෝකයේ අයගෙ තියෙන අපි ඒ මතේ අපි පාවිච්චි කරන අපි පුරුදු කරනවා අපි නිතර දීමේ පාක තියෙනවා කියන ඒ දිට්ටිය තුළම ජීවත්‍රය ඒක සේවනය කරනවා ඒක සේවනය කරන්න අපිට අන්න කුසලේ වර්ධනය වෙනවා එක දේශනයකති පෙන්නවා දැ මේ වගේ දිට්ටි ලෝකෙ තියනට නුවනැති අය නිතරම හොඳයි කියන සම්මතය දිට්ටිය තමයි ගණ්ඩ කියන්නේ මොකද සමහරයක නොදීම පාක නෑ කියලා සමහරුකින තියෙන සමහරුකින පරලෝකයක් නෑ සමාරුකන පරලෝකයක් තියෙනවා ඉති ඒකින් කියන වැඩි වාසි පැත්ත ගණ්ඩ කියන පරලෝක නෑ කියල ගන්නවට වැඩි තියෙනවා කියන එක ගණ්ඩ කිනේ දිට්ටීමකද නැතුනාට කිසි පස් නැන්නෑ තිබ්බොත් එහෙම ලොකු ගැටලුවන්නේ ඉතින් තියෙනවා කියන මත හිටියොත් එතොට කිසිම ගැටලුවත් නැතින් තිබුණොත් අනිවාරයෙන් හොඳ දේවල් කරන පරලෝකයේ හොඳ තැනකට යනවා නැත්තන් ඉතින් ඒ පස්්නයකුත් නැහැ හැබැයි නෑ කියන මතේ තිවිනකොට බැරිලත් තියෙනවා තිබුණොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉති නිසා නිතර මර ඒ වගේ දේවල් නැත කියන එකට වැඩිය ඇත කියන මතයට එන්ඩ කියනවා ඒකයි දැන් දීමේ විපාක නෑකුවත් සමහරුකින නෑ කියලා සමහරුකින තියෙන තුර තියෙනවා කියන මතයට තමයි එන්නේ. මව්පියන්ට සැලකීමේ තුළ අපට මහා කුසල් ඇත්වයෙන ඇති ඒ මතය තුළ තම ඉන්න තොට මව්පියෝ නෑ ඒකට්ටියගේ සතුර වෙනියන්ත මව කරගත්තේ ඒව ඒකින් අය අයට සැලකුවයි නැතේ කියලා මේකක්න අපි වෙනුවම කරපු ක්‍රියාවක් නෙවේ හොයිදිට මත දාන්න පුලන් ලෝකෙට ඒ නිසා අමතාත මහා අමුතුම වටනා පුද්ජලයම් බවට සමහට පත් කරන්නේ නැහැ එක එතවට මොකද වෙන්නේ එයයි මව්පියම් වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් ගෞරුව සත්කාරය සම්මානය කරන්න යන්නේ නැහැ එතර මව්පියම් පිළිබඳවන්න විශේෂත්වයක් දැක්වොත් ඒ අය මව්පියන්ට අගෞරුව වෙන විදියට පීඩා ඇතිවෙන විදියට දේවල් කරන්න නැමක දේවා දන්න මව්පියම් ගාතනය කරත් ආනන්තරය පාපකර්මයනවා දේ නිසා මව්පියම් පිළිබඳව අන්න වැඩි සැලකිල්ලක් වැඩි මේකක් ඇති කරගන්න ඒ වගේ හොඳ පැත්තෙන් තමයි නිතරම ගණ්ඩ කියන්න මොකද අනි පැත්ත ගත්තොත් එම් බැරිවෙලාත් තිබුණොත් ඒක තමන්ට ලොකු මේකක් වෙන එනිසා මේ දිට්ටි කියනේවා එක සමහර දිට්ටි තමයි සේවනය කරන්න හොඳ නැත්තේ සමහර දිට්ටි මත කියන දේවල්
පුළුවන්තරම් පුරුදු කරන විවිධාකාර මත තියෙනවා. ඉතින් ඒවා අපි පුළුවන්තරම් පුරුදු කරනවා. අපි හඳුනා ගන්න ඕන එක මේ දේ ඒ තුලින් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා හොඳ දිට්ටි පුළුවන්තරම් පුරුදු කරලා අනවශ්‍ය දිට්ටි අයින් කරන්න කියනවා. දිට්ටි පරිලාභම් බික්වේ දුවිදේන වදාමි කියන්නේ එකයි සේවිතබ්බං අසේවිතබ්බං. ඊළඟට කියනවා අත්ත භව පරිලාභම් බික්වේ දුවිදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. ඒ වගේ මේ ආත්ම භාව ලබනවා. ආත්ම භාව ප්‍රතිලාභයත් කියනෙවත් සේවනය කළ යුතු ආත්ම භාව ප්‍රතිලාභ තියෙනවා. සේවනය නොකළ යුතු ආත්ම භාව තියෙනවා කියනවා. එතොට සාරිපුත්තු මහරහතන් වහන්සේ කියනවා යථාරූපම් බන්තය අත්ත භාව පරිලාභ. ස්වාමීනි සමහර ආත්ම භාව ප්‍රතිලාභය තුල ඒව ලැබුණාම ඒ ආත්ම භාවයේ සේවනය කිරීම තුල අකුසලයන් වර්ධනය වෙනවා. කුසලයේ කියන එක පිරිහිලා යනවා. සමහර ආත්ම භාව සේවනය ලැබුණාට පස්සේ ඒක සේවනය කිරීම තුල කුසලයේ වර්ධනවා, අකුසලයේ පිරිහෙනවා. ඒ නිසා අර අකුසල් වැඩෙන ආත්ම භාවයේ සේවනය කරන්න ඕනේ නැහැ කියන අනිත් ආත්ම භාවයේ සේවනය කරන්න ඕනේ කියනවා. කතං රූපම් බන්තේ අත්ත භව පරිලාභං සේවතු අකුසල ධම්මා අභිවදන්තු. ස්වාමීනි මොන වගේ ආත්ම භාව ලැබුණට පස්සේ ඒවා සේවනය කිරීම තුලින් අකුසල් මේ වැඩිලා කුසලයේ පිරිහෙන්නේ. සබ්භ්‍යාපජ්ජම් බන්තේ අත්ත භව පරිලාභං. ස්වාමීනි දුක් සහිත ආත්ම භාවයන් අබිනිබ්බත්තේතෝ මේ පහළ වුණාට පස්සේ නැත්නම් පහළ කරගත්තොත් අපරිනිට්ඨිත භාවය ඒකේ පරිපූර්ණත්වයේ නැති නිසා මොකද වෙන්නේ? අකුසල ධර්මයක් වැඩෙනවා. දැන් අපි සමහරලාට මිනිස්සු ඊටාම දුක්ඛිත උපදිනවා. එතකොට ඒ දුක්ඛිතව ඉපදුනාට පස්සේ එයා හිතනවා එයා තමන් වැරලා ඉන්න දුකින් ඒ පීඩණයෙන් නිදහස් වෙන්න ඕනේ. ඉතින් නිදහස් කරන්න කියලා මොනවද කරන්නේ? අකුසල ධර්මයන් තමයි කරන්නේ. අර තමන්ගේ ජීවිතය සකස් කරගන්න. ඉතින් ඒ විදිහේ ආත්ම භාවයන් අන්න ජීවත් වීම තුළ ඒවා සේවනය කිරීම තුළ පුජ්‍යලයට අන්න අකුසලයේ වර්ධනය වෙනවා, කුසලයේ පිරිහෙනවා. ඒ වගේම සමහර ආත්ම භාව පරිලාභ තියෙනවා. ඒවා ලැබීම ඒවා තුළ ජීවත් වීම තුළ එයාට පුළුවන් තරම් කුසලයේ තමයි වර්ධනය වෙන්නේ, අකුසලයේ කියන එක පිරිහිලා යනවා. ඒ නිසා මේ දැන් උප්පත්තිය කියන එක ගත්තාම දැන් සමහරලාට දැන් බුදුරජාන් වහන්සේ ඉපදීම දුකක් කියලා දේශනා කරනවානේ. දැන් ඉපදීම දුකක් කියලා දේශනා කරාම සමහරලාට සමහර හිතනවා කොහෙවත් උපදින්න හොඳ නැහැ කියලා. ඉතින් නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අපිට ධර්මය අවබෝධ කරගන්න නිවන් දකින්නකන් සමහර ජීවිත අපිට සේවනය කරන්න වෙනවා. මනුෂ්‍ය ජීවිතේ නිවන් දකින්න සේවනය කරන්න වෙනවා. මනුෂ්‍යාත්ම භාව පරිලාභේ දිව්‍යාත්ම භාවයේ සමහරලාට සේවනය කරන්න සිද්ධ වෙනවා. ඊළඟට බ්‍රහ්ම සමහරලාට ජීවිත සේවනය කරන්නත් වෙනවා. හැබැයි නිර්ය තිරිසන් ප්‍රේත තමයි අන්න ඒ වගේ ආත්ම භාවයන් තමයි සේවනය කළ යුත්තේ නැති. ඒක නිදහස් වෙන්න තමයි අපි මුලින්ම මහන්සි ගන්න. නිරයෙන් නිදහස් වෙන්න, තිරිසන් ලෝකයෙන් නිදහස් වෙන්න, ප්‍රේත ලෝකයෙන් නිදහස් වෙන්න. හැබැයි මනුෂ්‍ය ජීවිතය අපි සමහරලාට මේ කරන සමහරලාට ප්‍රාර්ථනා කරන මනුෂ්‍ය ජීවිතයක් ලබන්න පැවිදි වෙන්න, දිව්‍ය ලෝකයේ ගිහිලා දෙවියන් අතර ධර්මය අවබෝධ කරගන්න. ඒතර එමුදු ආත්ම භාවයන් අපි සමහරට අපේ හිත වශයෙන් අපි සේවනය කරනවා. හැබැයි ඒක ප්‍රශ්නයක් නෑ නිවන් දකින්නකම්. හැබැයි අර වගේ දේවල් තමයි දැන් අපි මේ එහෙම නැතුනත් අපිට කිසි සැලැස්මක් නැති වෙන ජීවිතේ අපි පවත්වගෙන යන්න. ඉතින් අර නිරේට තිරිසන් ලෝකෙට ප්‍රේත ලෝකයට ගියොත් එහෙම මොකද වෙන්නේ? ආය අපිට නිවන් දකින්න කිසිසේත් මාවතක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ආත්ම භාව ලැබීම් කියන දේවලුත් සමහර ඒවා තමයි සේවනය කරන්න හොඳ නැත්තේ. සමහර දේවල් ඒ ආත්ම භාවයේ සේවනය කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක සේවනය කරන්නේ තමන්ගේ ධර්මය අවබෝධ කරගන්න. මොකද සමහර අය ඒව පිළිබඳව සමහරලාට මේ වැරදි මත වැරදි දෘෂ්ටි සමාජය තුල තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒකත් ශ්‍රාවකයා දෙකකට කඩා ගන්න කියනවා. සේවනය කළ යුතු සහ සේවනය නොකළ යුතු. ඒකයි දැන් මනුෂ්‍ය ජීවිතයක් ලබන්න සමහරලාට කෙනෙකුට පැතුමක් ඒ වගේම ආශාවක් කැමැත්තක් තියෙන්න පුළුවන්. හැබැයි යා මනුෂ්‍ය ලෝකේ ඉන්නේ සමහරලාට පැවිදි වෙන්න අවදාසෙන්. ඉතින් ඒ වගේ දෙයක් දැන් එයාට සමහරලාට හිතෙන්න පුළුවන් මේ ජීවිතේ මට ධර්මය අවබෝධ කරගන්න අවකාශය නැහැ, හයිය නැහැ, හත්තිය නැහැ.
පින මදි කියලා හිතෙන්න පුළුවන්. එතකොට හිතනවා නෑ ඊළඟ ජීවිතේ මං කොහොම හරි ආය මිනිසෙක් වෙලා මං එතකොට ඒ වගේ සිතත් සේවනය කරා කියලා යට එහෙම අනර්ථයක් නෑ. එහෙම නැත්නම් දෙවියන් අතර ගිහිල්ලා දෙවියන් දිව්‍ය ලෝකවල දිව්‍ය සභා මණ්ඩපවල මේ සභාවල බ්‍රහ්ම රාජවරු ඇවිල්ලා බණ කියනවා, දෙවියන් බණ කියනවා. ඉතින් ඒ වගේ තැනක ගිහිල්ලා මට පුළුවන් ධර්මය අවබෝධ කරගන්න කියලා එමුද සමහරලාට ආත්ම භාවයන් ඒ අය සේවනය කරන කියන්නේ ඒ තැන්වල උපදින්න ඕන කියලා. ඉතින් ඒක කෙනෙකුට අන්න එහෙම සේවනය කරා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකයි. ඒ නිසා යා හැබැයි දන්නවා මේ ජීවිතේ Tamanට එහෙම අවබෝධ කරගන්න හයියක් නැති හින්දා තමයි එහෙම මේ සමහරලාට අදහස් ඇති වෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් කෙනෙක් සේවනය කරා කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ ජීවිතේ දැන් දෙවියන් අතර ගියන් පස්සේ අකුසල් කරන්න තියෙන ඉඩකඩ අඩුයි. හේතුව මොකද පරිපූර්ණ ජීවිතයක්. දෙවියන්ට මනුෂ්‍යයන්ට වගේ මේ වෙහෙස මහන්සි වෙලා හරි හම්බ කරගන්න දෙයක් නැහැ. ඒ නිසා ජීවත් වෙන්න ඕනි කියලා අකුසල් කරන්න ඕනේ නැහැ. දැන් මනුෂ්‍ය ජීවිතයක් එහෙම ලැබුවාම සමහරලාට ත්‍රිසංගත වුණාම ඒ ආත්මවල මොකද ජීවත් වෙන්නයි පව් කරන්න වෙන මොකේටවත් නෙවෙයි. කුසගින්න නිවා ගන්න අකුසල් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකයි ඒ ආත්ම භාව ප්‍රතිලාභය අන්න ඉතාමත්ම භයානක. එකයි එමුදු සිතක්වත් ඇති කරගන්න. සමහර විටන දැන් කුරුල්ලු හරි නිදහස්, සත්තු හරි නිදහස්. ඒ නිසා සත්තු වෙලා ඉපදුනා නම් මීට වැඩි හොඳයි කියලා සමහරු කියනවා නේද? නමුත් ඒ හිත පුරුදු කරොත් මොකද වෙන්නේ? ගිහිල්ලා සත්තු අතර තමයි උපදින්නේ. සමහර කුරුල්ලෝ දිහා බලාගෙන කුරුල්ලන්ගේ ජීවිත හරි නිදහස් කියලා ඉතින් සමහරලාට ඒ ආත්මේ එයා මේ ඒ හිත පුරුදු කරනවා. ගිහිල්ලා සමහරලාට කුරුල්ලු වෙලා තමයි උපදින්නේ. ඉතින් එතකොට මොකද මේ ආත්ම භාවය ලැබුවට පස්සේ ඊට පස්සේ ඉතින් කණ්ඩ ඊට පස්සේ ජීවත් වෙන්න මේ මොකද වෙන්නේ? අර කුරුල්ලා කියන්නේ මහා පින් තියෙන කෙනෙක් නෙමෙයිනේ. ඌ හොයා ගන්න ඕනි කණ්ඩ. ಜಾති ඊට පස්සේ මොකද වෙන්නේ? ඉතින් සත්තු කන තැනක ඉපදුනොත් ඉතින් සත්තු මර හැමදාම කණ්ඩ වෙනවා. ඒකයි. ඉතින් ඒ නිසා ඒකයි ඒ වගේ මේ ආත්ම භාව ප්‍රතිලාභයන් කියනවා සේවනය කළ යුතු ඒවත් තියෙනවා. සේවනය නොකළ යුතු දේවලුත් තියෙනවා. ඉතින් ඒකයි ඒකත් ශ්‍රාවකයා හොඳට අවබෝධ කරගන්න ඕනේ. මේක ඒකයි හැම දෙයක්ම ශ්‍රාවකයා හරියට ප්‍රඥාවෙන් යුතුව හඳුනා ගන්න ඕනේ. මොකද මේ දේ සේවනය කරන්න ඕනේ, මේ දේවල් සේවනය. මොකද සමහර වෙලාවට මේවා සේවනය කළන්න කියලා සමහරලාට කියන්න පුළුවන්. සමහරලාට සේවන කරන්න කිසිම එකක් එපා කියලා කියන්නත් පුළුවන්. අම්මෝ උප්පත්ති නම් හොඳ නැහැ කියලා සමහරලාට කෙනෙක් හිතන්න පුළුවන්. ඉතින් ඒ නිසා නමුත් කෙනෙකුට එමුදු මේ ආත්ම භාවයක් සේවනය කරන්න නැත්නම් එමුදු උපතකට හිත පිහිටෙවුවා කියලා ඒක කිසි ගැටලුවක් නැහැ. ඒකයි අර සංඛාර උප්පත්ති සූත්‍රයේ තියෙනවා කෙනෙකුට කැමති නම් මනුෂ්‍යයන් අතර උපදින්න හිත පුරුදු කරන්න පුළුවන්, දෙවියන් අතර ඒ වගේ. ඉතින් එතකොට ඒ එමුදු හිත පුරුදු කරන්නේ සමන්ලාට ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න මානසිකත්වයක් නැති කෙනෙක් දකිනවා. ඒ නිසා එයා ඒ වගේ සිතක් පුරුදු කරන. ඒ වගේ ආත්ම භාවයක් සේවනය කිරීම අන්න පුජ්‍යලයාට කුසල් වඩනා ගන්න යහපත පිණිස හේතු වෙනවා. අර වගේ තැනකට ගියොත් මොකද වෙන්නේ? එමුදු ආත්ම භාවයන් සේවනය කරොත් නැත්නම් ඒව උපදින්න සිත් පහල කරගත්තොත් එimhe ආයයි අකුසලයේ වර්ධනනවා. නිරේ ත්‍රිසන් ලෝකේ කරා යන්න සිද්ධ වෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ දේශනය කරාට පස්සේ උන්වහන්සේත් මේ කරුණු ඒ විදිහටම අනුමත කරලා උන්වහන්සේ සාදුකාරයක් දුන්නා. ඊට පස්සේ ආයත් උන්වහන්සේ මාතෘකාවක් මේ සූත්‍රය පටන් ගන්නවා. අපි හෙට දේශනය තුලින් ඒක සාකච්ඡා කරමු. ඉතින් අද දිනේදීත් ඊටාම සන්තෝෂයට පත් වෙන්න ඕනේ. ඒතර බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කියන්නේ ස්වාක්ඛාතයි කියලා කියන්නේ ඒකයි හරියට හැම දෙයක්ම දේශනා කරලා තියෙන්නේ. ශ්‍රාවකයාට හැමදේම පිරිසුදුවට පිළිවෙලට කළ යුතු නොකළ යුතු සේවනය කළ යුතු නොකළ යුතු දේවල් හැම දෙයක්ම උන්වහන්සේ මේ ශ්‍රාවකයාට දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒකයි මේ ධර්මයේ ස්වාක්ඛාතයි කියලා කියන්නේ මනාකොට දේශනා කරපු දෙයක්. සමහර වෙලාවට සමහරු කියනවා එපා කියලා. නමුත් හැමදේම ඊට පස්සේ නොකර හිටියාම යාට මේ දැන් අත්හරින්න ඕන කියලා සමහරලාට ඔක්කොම අත්හරිනවා. ඒ වගේ මත දෘෂ්ටි තිබ්බහම එයා කළ යුතු දේ කරන්නේ නැති කෙනෙකුට උත්තර කුසලයේ වර්ධනය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ශ්‍රාවකයෙක් හැම දෙයක්ම වෙන් වශයෙන් හැමදේම හඳුනා ගන්න මේ දේ සේවනය කරන්න ඕනේ, මේක සේවනය නොකළ යුතුයි කියලා. ඉතින් මේ දේශනාව තුළින් ඊටාම වැදගත් වෙනවා.
අපිට මේ බුදුරජාන් වහන්සේ හැම දෙයක්ම දිට්ටියක් ගත්තත් සංඥාවක් ගත්තත් මේ සංඥාව දුකයි කියලා සංඥා නොකර ඉන්නේ නෑ. සමහර සංඥා තමයි අපි පුරුදු කරන්නේ නැති. සමහර සංඥා පුරුදු කරන ඒවා ඉතින් විස්තර වශයෙන් තමන් ඒවා හඳුනගන්න තමන්ට ජීවිතයේ කුසලයේ වර්ධනය කරගන්න පහසුවක් බවට පත් වෙනවා. ඉතින් අද දිනේදීත් ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බත්තිය යුතුව ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්ට දේශනා කරපු ඒ උතුම් වටිනා ධර්මය ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුතුව අපි ශ්‍රවණය කරා. ඒ තුළින් අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් අපේ චිත්ත සංතානවල රැස් කරගන්නට යෙදුණා. ඒ වගේම ධර්මදානය සඳහා සහභාගී ධර්ම දානමය පින්කම සිද්ධ වෙනවා. ඒ වගේම දේශනා කිරීම තුළින් දේශනා කිරීමේ අමුෘත දානමය පින්කමත් සිද්ධ වෙනවා. ඒ වගේම අපි සියලු දෙනා ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භක්තියෙන් සද්ධර්ම ශ්‍රවණය කරා. ඒ තුළින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපිට මහත් වූ සද්ධාවක් ගෞරව භක්තියක් ඇති වෙනවා. සම්මා සම්බුද්ධෝ භගවා ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ස්වාක්කාතෝ භගවතා ධම්මෝ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ස්වාක්කාතයි. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ තථාගත ශාවක සංඝයා සුපටිපන්නයි කියලා මේ විදියට බුදුරජාණන් වහන්සේ කෙරේ ධර්මය කෙරේ සංඝයා කෙරේ මහත් වූ සිත් පහළ වෙනවා. ප්‍රසාද සිත් පහළ වෙනවා. ඉතින් ඒ තුලිනුත් අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් අපිට වර්ධනය වෙනවා. ඉතින් අපි සියලු දෙනාම ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බත්තිය මේ විදිහේ අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් රැස් කරගත්තා. අද දිනේදිත් විශේෂ පින් අනුමෝදන් කිරීම තියෙනවා. පූජ්‍ය එප්පාවල සාගර සුමන ස්වාමීන් වහන්සේගේ සහ එප්පාවල සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ ආදරණීය පියාණන් වන එච්.එම්. ධනපාල පියාණන් අභාවප්‍රාප්තිව අදට තෙවසරක් පිරීම නිමිත්තෙන් ඒ පියතුමාටත් එම මෑණියන්ටත් පුණ්‍යානුමෝදන් කිරීම සඳහා දායකත්වය දරනවා. ජයන්ත මෑණියන් ඇතුළු පිරිස විසින් ඒ ස්වාමීන් වහන්සේලා දෙනම නමින් ඒ මිය පරලෝකීය පින්වත් පියතුමා සිහිපත් කරලා බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා ඒ වගේ දරු දෙපළක්ම බුද්ධ ශාසනයට පූජා කරලා මියගිය පින්වත් පියතුමා සිහිපත් කරලා අද අපි මේ රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මයන් සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම දානමේ වශයෙන් දේශනා කිරීම තුලින් මේ රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මයේ පින්වත් පියතුමා ඒ වගේම මෑණියන් මේ පින් අනුමෝදන් වෙලා ලැබූ ජීවිතය සුවපත් කරගන්න ලැබූ ජීවිත ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් සමෘද්ධිමත් ජීවිතයක් ලබන්න නිවන් දක්නා ජාති දක්වා සාපිපාසාදී දුකට පත් නොවී තා ඉක්මනින්ම නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වේවා කියලා පින් අනුමෝදන් සිද්ධ කරමු. ඒ වගේම ජූලි 6 වෙනි දින ධර්ම දාන පින්කමේ පින් අනුමෝදන් කිරීම මියගිය අයට පින් අනුමෝදන් කිරීම පියන්ති පත්ම පෙරුම බිරිඳ වසර 19ක් පිරීම නිමිත්තෙන් ජෝන් පත්ම පෙරුම පියා ඒ වගේම සුනිල් පත්ම පෙරුම සොයුරා වික්ටර් ඉලෙංග සිංහ ඒ වගේම කමලා ඉලේසිංහ ඒ වගේම පුෂ්පා ඉලේසිංහ අයට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෙත් පැතීම පියවති පත්ම පෙරුම මවට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම දියත් පත්ම පෙරුම තෙනුක පත්ම පෙරුම ජූලි 18 දින පුතුන් දෙදෙනාගේ 24 වෙනි උපන්දිනය සහ අනාගත දියුණුව ප්‍රාර්ථනා කිරීමෙන් ඒ වගේම හිරුණු සෙනවිරත්න සච්චිනි සෙනවිරත්න අධ්‍යාපන කටයුතු සඳහා දියුණුව ප්‍රාර්ථනා කරනවා.
ජයන්ත පත්ම පෙරුම සහ පුත් අය විසින් අද දායකත්වය දරනවා. ඒවගේම සම්පත් වල්පොල අය විසින් අරමුණු වසයෙන් අද දින 74 ජන්මදිනය සමරණ පේමසිරි රණවීර පියාණන්ට සෙත් පැතීමටත් ඉන්දුමති රණවීර මෑණියන්ට සෙත් පැතීමටත් රිපබ්ලිකාරණ්‍ය සේනාසනයේ දෛනික ධර්මදේශනා පවතුන සිරු ස්වාමීන් වහන්සේලාට සෙත් පතීමටත් ඒ වගේ මේ වැඩසටහන් සංවිධානය කරන සිරු දෙනාටම සෙත් පතීම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජූලි මියගිය ඒ වගේ මද දින උපන්දිනය සමන චතුර හෙට්ටියා රත්මාතා ආශිර්වාද කිරීම ආශිර්වාද කිරීමට බලාපොරොත්තුවන ලංකාවරය අනතුරක ලක්වී අසනීප තත්ත්වයෙන් පසුවෙන සුරවීර හිරංගුල ආරච්චි පියාණන්ට ඉතායක්මන සුවපත් භාවි පාර්ථනා කරනවා. සිරු දෙනාට ආශිර්වාද කිරීම සඳහා ආශිර්වාද සිද්ධ කරනවා. මේ විදියට අද දිනේදී සියලූම පින් අනුමෝදන් කරන සියලු පිරිසටත් ඒ වගේ අපි රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙලා ලැබූ ජීවිත සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න ලැබේවා. ඒ වගේ ආශිර්වාද කරන සියලු දෙනාටම මේ රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මයානුභාව බලයෙන් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභාව බලයෙන් සෙතක් වේවා සාන්තියක් වේවා යහපතක් වේවා නිදුක් නිරෝගී සුවපත් භාවී චිරජීවනයේ ලැබේවා. රජුන්ගෙන් සොරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිසාදයකින් කිසිම අන්තරාවක් නෙවේවා. කායික මානසික දුක්ඛ පීඩාවල් දුරු වී කායික මානසික සුවසහන ලැබේවා. තම තමන්ගේ චිත්ත සංතානගත ධාර්මික චිත්ත සංකල්පනා පූර්ණ චන්ද්‍රයාමයෙන් සඵල වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම අතීත සංසාරයේ පටන් මේ ජීවිතය දක්වා අපි සියලු දෙනා නම් මිය පරලෝකීය සියලු ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කරමු. සියලු ඥාතීන් මේ පින දැක අනුමෝදන් වෙලා ඇගේ ලැබූ ජීවිත සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න මේ පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සියලුම පින් දෙවි දේවතාවන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින දැක අනුමෝදන් වෙලා දෙවියන්ගේ ජීවිත සුවපත් වේවා. ඒ වගේම මේ රැස් කරගත්තා වූ උදාරතර පුණ්‍ය ධර්මයේ සියලුම ලෝකවාසී සත්වයන්ට අනුමෝදන් කරමු. සියලු සත්වයෝ මේ පින දැක අනුමෝදන් වෙලා සුවපත් භාවයට පත් වේවා. ඒ වගේ මේ රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මයේ අනුභව බලයෙන් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාගේ අනන්ත ගුණ අනුභව බලයෙන් කොරෝනා වසංගත රෝගය නිසා රෝගාතුරට පත් වුණු සියලු ලෝකවාසීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. සියලු දෙනාට මේ රෝගයට නොවැළඳී ඉක්මනින්ම මේ රෝගයෙන් නිදහස් වෙන්න සෑම දිනකට සත්‍ය ධෛර්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරමු. ධර්ම දානය සඳහා දායකත්වයේ දරූ ඒ සියලුම පින්නතුන් සෑම දෙනාටමත් දානමානාදී සඳහා උදව්පකාර කරපු ඒ වගේම පින්නමූ සිරු දෙනාටමත් ඒ වගේම මේ සඳහා අනුග්‍රහදායකත්වයේ සැපයූ සියලු දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් හැම දෙනාටමත් පවුල්වල දූ දරු ඥාති මිත්‍ර හිතයිසී සෑම දෙනාටමත් සෙතක් වේවා සාන්තියක් වේවා යහපතක් වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා. රජුන්ගෙන් සොරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිසාදයකින් කිසිම අන්තරාවක් නොවේවා. කායික මානසික සුවසහනය ලැබේවා. සම්බුද්ධ ශාසනය මුල් කරගෙන තව තවත් දානාදී පින්කම් සීලාදී ගුණධර්ම සමථ විපස්සනා භාවනාවන් දියුණු කරගන්න සත්‍ය ධෛර්ය වාසනාව චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා. මියගිය ඒ සියලු ඥාතීන් සිහිපත් කළා. එපාවල සාගර ස්වාමීන් වහන්සේගෙත් ඒ වගේම සිරිනන්ද ස්වාමීන් වහන්සේගෙත් ඒ මියගිය පියතුමා ඇතුළු මේ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන් සිහිපත් කරලා අපි රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙලා ඒ සියලු ඥාතීන්ගේ ජීවිත සුවපත් භාවයටම පත් වේවා කියන හැඟීම ඇති කරගෙන පින් අනුමෝදන් සිද්ධ කරමු. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ
එත්තාවතාච අම්මීහි සම්බදම් පුුණ්්‍ය සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මීහි සබ්බදම් පුුණ්්‍ය සම්පදන් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සබ්බදම් පුුණ්්‍ය සම්පදන් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා නිමිනා පුුණ්්‍යකම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්භානපත්තියා ඉදම්මේ පුුණ්්‍යකම්මං ආසවක්කයා වහං හෝතු සබ්බ දුක්කා පමුංචතු සාදු සාදු සාදු. තුන්වන් ගැනන්ත ගුණානු බහ බලයෙන් සැමතිනාට සෙත සාන්ති විදාවිවා කියලාශිරවාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බරෝගෝ විනාසතු මාතේ භවත්වන්තරායෝ සුකීදිහිගායුකෝ භව භවතු සබ්භ මංගලංරක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානු භාවේන සබ්බ ධම්මානු භාවේන සබ්බ සංඝානු භාවේන සදහාසොත්ති භවන්තුතේ සාදු සාදු සාදු.